ආයිබන් දරුවනේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයට අදාළව දුවේ පුතේ අපි දෙවන ඒකකේ ආරම්භ කරලා තියෙන්නේ දෙවන ඒකකේ පළවෙනි කොටස අපි ඔබත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි දුවේ පුතේ අපි අද බලාපොරොත්තු වෙන ඔබත් එක්ක දෙවන ඒකකේ දෙවන කොටස විශේෂයෙන්ම ජෛව පද්ධති ආශ්‍රිත පස දෙවන ඒකකයේ ජෛව පද්ධති ආශ්‍රිත පස සම්බන්ධයෙන් දෙවනි කොටස දුවේ පුතේ අපි අද ආරම්භ කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩවල ලක්ෂණ පිළිබඳව ඔබත් එක්ක අපි අද සාකච්ඡා කරනවා. මේනකොට ඔබ පළවෙනි කොටස ඉගෙනගෙන අවසන් පොතේ පළවෙනි කොටස ඔබත් එක්ක ඉතාම සාර්ථකව සාකච්ඡා කරලා තිනවා. මේනකොට විශේෂයෙන්ම ජෛව පද්ධති ආශ්‍රිත පස කියන ඒකකයට අදාළව පළවෙනි කොටසේදී අපි පාංශු ලක්ෂණ ගැන කතා කරා දුවේ පුතේ. විශේෂයෙන්ම අපි අද බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඉතින් දුවේ පුතේ පස් කාණ්ඩ කියනකොටම ඔබට මතක් වෙන්න ඕනේ දැන් ශ්‍රී ලංකාව ගත්තාම ප්‍රමාණයෙන් කුඩා දිවයිනක් දරුවනේ. ප්‍රමාණයෙන් කුඩා දිවයිනක් වුණත් ලංකාවේ තියෙන මේ දේශගුණික වගේම මේ භූවිෂමතාවය එකිනෙකට වෙනස් දේශගුණික විපර්යාස එකිනෙකට වෙනස් දේශගුණික කලාප වගේම දුවේ පුතේ ලංකාව ගත්තාම ලෝකයේ අනෙකුත් රටවල් අතර අනිකුත් දිවයින අතර දූපත් අතර ලංකාව දුවේ පුතේ ශ්‍රී ලංකාව කියන්නේ කුඩා දිවයිනක්. මේ ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුණත් දුවේ පුතේ ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මේ දේශගුණික කලාප ගත්තාම එකිනෙකට වෙනස් දේශගුණික කලාප වගේම විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් වූ දේශගුණික කලාප වගේම දුවේ පුතේ භූවිෂමතාවය ගත්තාම ශ්‍රී ලංකාවේ භූවිෂමතාවය ගත්තාම පුතේ මේ භූවිෂමතාවයත් පැතිරුණු භූවිෂමතාවයක් එකිනෙකට වෙනස් භූ ලක්ෂණ සහිත කලාප ශ්‍රී ලංකාව තුළ දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේකත් හේතුවක් වෙනවා දුවේ පුතේ ශ්‍රී ලංකාවේ විවිධ පස් කාණ්ඩ පවතින්න හේතු වෙනවා. පස් කාණ්ඩ පවතින්න හේතු වෙනවා. ඉතින් දුවේ පුතේ මහා පස් කාණ්ඩ විදිහට අපි පස් කාණ්ඩ ලංකාවේ පස් කාණ්ඩ හඳුන්වනවා. විශේෂයෙන්ම පානබොක්කේ මුවම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා පස් කාණ්ඩ 14ක් ගැන දුවල පුතාලා අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි පස් කාණ්ඩ පිළිබඳ මේ වෙනස් වූ පස් කාණ්ඩ විවිධ දේශගුණික කලාප වලට අනුව වෙනස් වෙච්ච පස් කාණ්ඩ පසක් නිර්මාණය වෙන්න දරුවනේ පාෂාණ සහ මාතෘ ද්‍රව්‍ය වගේම මේ දේශගුණික විපර්යාස වල බලපෑම් ඇති වෙනවා දුවේ පුතේ. කවුද පසක් නිර්මාණය කරන්න දායක වෙන්නේ? පාෂාණ. පසක් නිර්මාණය කරන්න දායක වෙනවා දුවේ පුතේ කවුද? පාෂාණ. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍ය. රයිට්? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කවුද දරුවනේ? දේශගුණික බලපෑම. නැත්තම් විපර්යාස. රයිට්. විපර්යාස. පාෂාණ මාතෘ ද්‍රව්‍ය පසක් නිර්මාණය වෙන්න. පස් නිර්මාණය වෙන්න දරුවනේ පාෂාණ මාතෘ ද්‍රව්‍ය ඒ වගේම දේශගුණික විපර්යාස නැත්නම් දේශගුණික බලපෑම් වල හේතුව නිසා දරුවනේ පසක් නිර්මාණය වීම අපිට කියන්න පුළුවන්. ඇත්තටම මේ දේශගුණික විපර්යාස බලපානවා දරුවනේ මේ ප්‍රදේශවල එක් ප්‍රදේශවල කලාපවල මේ පස ගත්තාම වෙනස් වෙන්න මේ දේශගුණික විපර්යාස බලපානවා අනිවාර්යයෙන්ම දේශගුණික වෙනස්කම් බලපානවා දරුවනේ මේ පාෂාණ වගේම මාතෘ ද්‍රව්‍ය මගින් පසක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය සඳහා පස් කාණ්ඩ. ඉතින් අනිවාර්යයෙන්ම මේ පස් කාණ්ඩ වල විවිධත්වයක් ඇති වෙන්නත් මේ දේශගුණික කලාප අනුව දේශගුණික වෙනස් වීම අනුව මේ පස් කාණ්ඩ වල වෙනස්කම් ඇති වෙනවා. ඉතින් දුවේ පුතේ විශේෂයෙන්ම අපිට මේ පස් කාණ්ඩ පිළිබඳ ඊළඟට අපි කතා කරන්න තියෙන සුවිශේෂිතම දෙයක් තමයි දුවේ පුතේ මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. නැත්නම් එකිනෙකට වෙනස් වූ පස් කාණ්ඩ පිළිබඳ අපිට තියෙන දැන් අපි පාංශු පැතිකඩක් ගත්තොත් දුවේ පුතේ ඒකේ දැන් පාංශු පැතිකඩක ප්‍රධාන කලාප උප ප්‍රධාන කලාප විදිහට සකස් වෙලා තියෙනවා දුවේ පුතේ. ඒ වගේම අපිට එකිනෙකට වෙනස් වෙච්ච පස් කාණ්ඩ මේ මහා පස් කාණ්ඩ අතර එකිනෙකට වෙනස් වූ පස් කාණ්ඩ පිළිබඳව
ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න වෙනවා. ඉතින් ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයට මේ පස්කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරන්නේ අලුතෙන් එකතු වුණේ දුවේ පුතේ. ඔබ දන්නවා විෂය නිර්දේශයේ යාවත් කාලිනවා 2017 වසරේදී. ඉතින් 2017 උසස් පෙළට ආපු අයියලා කළා තමයි මුලින්ම පස්කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුණේ. ඔබ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයත් එක්ක අනිත් විෂය විදිහට ඔබ තවත් විෂයක් දෙවෙනි විෂය විදිහට ඔබ කෘෂි විද්‍යාව හදාරනවා නම් අනිවාර්යයෙන්ම මේ කෘෂි විද්‍යාව විෂය තුල දුවේ පුතේ අදාළව තියෙනවා පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයන විශේෂයෙන්ම කෘෂි කාර්මික කටයුතු වලදී අපිට ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ මේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. ශ්‍රී ලංකාවේ මහා පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කරන්න වැදගත් වෙනවා පුතේ. මොකද විවිධ දේශගුණික කලාප විවිධ කලාප ප්‍රදේශ අනුව මේ පස්වල ස්වභාවය පස්කාණ්ඩ වෙනස් වෙනවා. මේ මහා පස්කාණ්ඩ අතර වෙනස්කම් එකිනෙකට වෙනස් වෙච්ච පස්කාණ්ඩ අපිට දකින්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපිට විශේෂයෙන්ම මේකෙදි වැදගත් වෙන්නේ මේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය තුළින් දරුවනේ අපිට අවබෝධ කරගන්න පුළුවන් අදහස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. රයිට් අපි බලමු මොනවද අපිට මේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් අදහසක් ලබා ගන්න පුළුවන් මොනවද කියලා දරුවනේ අපිට. එකක් මොකද්ද? ඉඩම් පරිහරණ රටාව පිළිබඳව ඉඩම් පරිහරණ රටාව පිළිබඳව දුවේ පුතේ අපිට මොකද්ද අවබෝධයක් ලබා ගැනීම. බලන්න දුවේ පුතේ මේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයෙන් අපිට පුළුවන්ලු මේ ඉඩම් පරිහරණ රටාව පිළිබඳව හඳුනා ගන්න. අපිට මේ ඉඩම් පරිහරණය කරන්න වෙනවා දුවේ පුතේ විවිධ කටයුතු සඳහා. ඉදිකිරීම් කටයුතු සඳහා, නිවාස ඉදිකිරීම් කටයුතු අපි දන්නවා. ඒ වගේම පොකුණු ඉදිකිරනවා අපි ජලාශය ඉදි කරන්න අවශ්‍ය වෙනවා අපිට අපේ කටයුතු සඳහා. ඒ වගේම අපිට ජලජීවී වගා කටයුතු සඳහා පොකුණු ඉදි කරන්න වෙනවා දුවේ පුතේ විසිතුරු මසුන් වගා කරනවා. ඒ වගේම ආහාර මේ මසුන් වගා කරනවා නේද දරුවනේ. ඉතින් ඒ වගේම ඊට අමතරව ජලජ ශාක වගා කරනවා අපි දන්නවා විසිතුරු ජලජ ශාක වගේම ආහාර මේ ජලජ ශාක තියෙන දරුවනේ. ඉතින් මෙන්න මේ දේවල් වගා කටයුතු කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම භෝග වගා කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. අපිට ගොඩ භෝග වගේම අපි දන්නවා මඩ භෝග. අපේ රටේ වර්ෂාපතන රටාව අනුව තමයි භෝග වගා කටයුතු ප්‍රධාන කන්න දෙකකදී සිදු කරන්නේ පුතේ. ඉතින් මේ මහ කන්නේ යල කන්නේ ඉතින් මේ කන්නවල භෝග වගා කරනවා ප්‍රධාන වශයෙන් වී. ඒ වගේම අතුරු භෝග ශේෂ්ඨ භෝග වගා කරනවා හේන් ගොවිතැන් කරනවා දරුවනේ. ඉතින් ඊට අමතරව මේ ඉදිකිරීම් කටයුතු සිදු කරනවා දරුවනේ. මහා මාර්ග ඉදි කරනවා, ගොඩනැගිලි ඉදි කරනවා. ඒ වගේම මොනවද තවත් ඉදි කරන දේවල් විදිහට අපි කියනවා ගොවිපොළ ව්‍යුහ ඉදි කරනවා දරුවනේ. ඉතින් මෙන්න මේ ඉදිකිරීම් කටයුතු සඳහා අපිට භූමි පරිහරණය කරනකොට මෙන්න මේ භූමි පරිහරණ රටාව පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය මගින් කරන්න පුළුවන් පුතේ. මේ අපි කොහොමද මේ භෝග තෝරගන්නේ අපිට අවශ්‍ය කටයුතු කරන්න. රයිට්. එතකොට ඉඩම් පරිහරණ ඒ වගේම අපිට තව දෙයක් තමයි මේ වගා කරන යම්කිසි ඉඩමක භූමියක වගා කරන භෝග වර්ගය තෝරගන්න වැදගත් වෙනවා. තව එකක් තමයි පුතේ වගා කිරීමට සුදුසු කවුද? භෝග වර්ගය තෝරා ගැනීමට. බලන්නකෝ දරුවෝ. පස්කාණ්ඩ පිළිබඳ අවබෝධයක් තිබීම මගින් පුතේ යම් කිසි භූමියක ඉඩමක මේ පිහිටලා තියෙන පස්කාණ්ඩයේ පිළිබඳ පස් වර්ගයේ පිළිබඳ අපි අධ්‍යයනය කළා. ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් පුතේ අපිට යම් කිසි භෝගයක් අපිට යම් කිසි ශේෂ්ත්‍රයක නැත්නම් ඉඩමක භූමියක රයිට් අපිට වගා කිරීමට සුදුසු භෝග වර්ගයේ තෝරා ගන්න වැදගත් වෙනවා. හැමතැනම අපි භූමියක දැන් ලංකාව ගත්තොත් පුතේ එකිනෙකට වෙනස් භූ විෂමතාවයන් වගේම එකිනෙකට වෙනස් දේශගුණික කලාප පිහිටලා තියෙනවා පුතේ. මෙන්න මේ නිසා ලංකාව පුරා පැතිරුණු මහා පස්කාණ්ඩ මේ විවිධත්වයකින් යුක්ත පාංශු කාණ්ඩ අපිට හඳුරගන්න දැක ගන්න පුළුවන් පුතේ. ඉතින් වියලි කලාපේ නම් ඊට ආවේනික, තෙත් කලාපේ නම් ඊට ආවේනික මහා පස් වර්ග, ඊට පස්සේ උප ප්‍රධාන පස් වර්ග. ඉතින් වියලි කලාපේ නම් මහා පස්කාණ්ඩ ලංකාවේ වපසරියෙන් වැඩිපුරම
ව්‍යාප්තලා තියෙන පස් කාණ්ඩ කියලා අපි දැන් තව ටිකකින් ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඉතින් අපිට මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය මගින් පුළුවන් යම් කිසි ඉඩමක නැත්තම් භූමියක දුවේ පුතේ වගා කිරීමට සුදුසු භෝග වර්ගය තෝරා ගන්න. මොන වගේ භෝගද අපි තෝරගන්නේ මේ භූමිය වගා කරන්න පුළුවන් මොනවද මේ භූමියේ සාර්ථකව වැඩින භෝග? මේ පස් තුල සාර්ථකව මේ පස් කාණ්ඩය තුල මේ පස් වර්ගය තුල වගා කරන්න පුළුවන් හොඳ භෝග මොනවද? මොනවද වගා කරන්න සුදුසු භෝග වර්ග? මොනවද වගා කරන්න පුළුවන් නුසුදුසු භෝග වර්ග? අල භෝග වර්ගද ඒ වගේම නැත්තම් දාන්නේ භෝගද? ඒ වගේම එහෙම නැත්තම් වී වගේ භෝගද? පළතුරු භෝගද? එළවලු භෝගද? එහෙම නැත්තම් විශේෂයෙන්ම මේ වනාන්තර පෝෂණය සඳහා ස්වභාවික වනාන්තරවල වැඩෙන ශාක වෘක්ෂලතාදී සඳහාද සුදුසු කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපිට අවබෝධයක් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයේ වැදගත් වෙනවා දරුවනේ. ඒ වගේම අපිට භෝග වගා ක්‍රම වගේම වගා රට වගා ක්‍රම මේ භෝග වගා ක්‍රම වගේම පුතේ භෝග වගා ක්‍රම වගේම පුතේ භෝග වගා රටාවන් අපිට භෝග වගා ක්‍රම වගේම වගා රටා පිළිබඳ අධ්‍යයනයට වැදගත් වෙනවා පුතේ. පස් කාණ්ඩ පිළිබඳව දන්නව නම් දුවේ පුතේ පස් කාණ්ඩ පිළිබඳ අපිට මේ අවබෝධයක් ලබා ගැනීම තුළින් අපිට පුළුවන් දරුවනේ යම් කිසි පසක අපිට පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කිරීමට පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කරන්න අපිට වැදගත් වෙනවා පුතේ. soil conservation method පාවිච්චි කරනකොට අපි දන්නවා දරුවනේ විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ඒ වගේම තනිතලා ප්‍රදේශවලට ඒ පස් කාණ්ඩ අනුවදුවේ පුතේ රයිට් අපි දන්නවා යොදා ගන්න ඕන පාංශු සංරක්ෂණ ක්‍රම විශේෂයෙන්ම බෑවුම් සහිත ප්‍රදේශවල ඒ වගේම කඳු මුදුන් සහිත ප්‍රදේශවල කඳු සහිත කඳුකර ප්‍රදේශවල වගේ මුදුවේ පුතේ තනිතලා ප්‍රදේශවල ලංකාවේ ඒ කලාපවල වලට අනුව අපිට පස් වර්ගයේ අනුව මේ පස් වර්ගයේ සහිත භූමි ප්‍රදේශයේ සඳහා ඉඩම් සඳහා දුවේ පුතේ අපිට පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කරන්න. මොකද්ද යොදා ගන්න පාංශු සංරක්ෂණ ක්‍රමය? ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රමයක්ද? ඒ කියන්නේ ඒ වගේම එහෙම නැත්නම් භෞතික පාංශු සංරක්ෂණ ක්‍රමයක්ද? right කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රමයක්ද? මොනවද අපි හෙල්මලු යෙදීම කරනවාද? යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රමයක් විදිහට කාණු කැපීම, සමෝච්ච ක්‍රමයට කාණු කැපීම, කුට්ටි කාණු කැපීම, අපි දන්නවා අර ගල් වැටි දැමීම වගේ දේවල් සිදු කරනවා විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල භෝග වගා කටයුතු සඳහා හෙල්මලු දැමීම වගේ පාංශු සංරක්ෂණ ක්‍රම, යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම තියෙනවා, ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම තියෙනවා. අපිට පස ආරක්ෂා කරගන්න පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සඳහා දරුවනේ අපිට විශේෂයෙන්ම පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කරන්න. right අපිට වැදගත් වෙනවා මොනවද මේ පස් කාණ්ඩ පිළිබඳ අවබෝධයක් තිබීමෙන්. ඒ වගේම තමයි දරුවනේ අපිට තවත් කාරණාවක් මෙතනදී මතක් වෙනවා. අපිට යම්කිසි භූමියක් සඳහා මොනවද යොදන පොහොර වර්ගය තීරණය කිරීමට right යම්කිසි පසකට යම්කිසි භූමියකට යොදන්න සුදුසු පොහොර වර්ග තීරණය කරන්න වැදගත් වෙනවා දරුවනේ. ඒ වගේම වැදගත් වෙනවා දරුවනේ ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සහ සැලසුම් කිරීමට right යම් කිසි භූමියක් සඳහා යම් කිසි පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයෙන් ඒ පසට ගැලපෙන සුදුසු ජල වහනේ හොඳින් සිදුවන පසක්ද, ජලයේ රඳවලා තියාගන්න පුළුවන් පසක්ද, right අන්නේ අනුව දුවේ පුතේ අපිට යම් කිසි භූමියක් සඳහා ජල සම්පාදන ක්‍රම තෝරා ගන්න. මේ භූමිය සඳහා මොකද්ද මේ පස් සහිත
කාණ්ඩයක් යම් පස් කාණ්ඩයක් සහිත පසකට පස් වර්ගයක් සහිත පසකට සුදුසු ජල සම්පාදන ක්‍රමය මොකක්ද? විසුරුම් ජල සම්පාදනයක්ද? බින්දු ජල සම්පාදනයක්ද? විසුරුම් බින්දු ජල සම්පාදන වගේ මේ ශුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් අනුගමනය කරන්නේ. එහෙම නැත්නම් අපි පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක් භාවිතා කරනවාද? පස මතු පිටින් ජලය ගලා යාමට සලස්වන පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, ඇලි ජල සම්පාදනයේ, තීරු ජල සම්පාදනයේ, බීසම් ජල සම්පාදනයේ වගේ ජල සම්පාදනයක් තෝරගන්නවාද? නැත්නම් පොළව මතු පිටට යටින් උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක් තෝරගන්නවාද කියන එක ගැන තීරණය කරන්න වැදගත් වෙනවා පුතේ. විශේෂයෙන්ම ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන්න. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ජල සම්පාදන ක්‍රම තෝරා ගන්නකොට යම් කිසි භෝග වගා ක්ෂේත්‍රයක් සඳහා, ඉඩමක් සඳහා, භූමියක් සඳහා සිදු කරන ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සහ වගේම මේ ක්‍රම සැලසුම් කරන්න ප්ලෑන් කරනකොටත් කොහොමද මේ ජලය ලබා ගන්නේ, කොහොමද මේ පද්ධතියක් ස්ථාපිත කරන්න කියන එක සම්බන්ධයෙන් අපිට මේ ක්‍රම ජල සම්පාදන ක්‍රම තෝරා ගන්න වගේම දුවේ පුතේ මේ ජල සම්පාදනයේ සැලසුම් කරන්නත් එහෙනම් අපිට මේ පස් කාණ්ඩ පිළිබඳ අවබෝධයක් තිබීම, පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයේ වැදගත් වෙනවා. යම් කිසි ස්ථානයක පස් අරගෙන සමහර භෝග වගා කටයුතු කරන්න කලින් වාණිජමය වශයෙන් ව්‍යාපාරයක් විදියට භෝග වගා කරලා අපනයනය කරන සමාගම් ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා දේශීය වෙළඳ පොළට වගේම විදේශීය වෙළඳ පොළට එළවලු පළතුරු නිෂ්පාදනය කරන ගොවියන් ඉන්නවා. සැපයුම් කරුවන් විදියට මහා පරිමාණ ව්‍යාපාර වශයෙන් කරන ආහාර වගේම පළතුරු, එළවලු පළතුරු අපනයනය කරන සමාගම් ඉන්නවා. ඒ සමාගම් වලට මේවා සපයම් කරුවන් ඉන්නවා. සපයන ගොවියන් විශේෂයෙන්ම අපි දන්නවා එළවලු පළතුරු ප්‍රධාන වශයෙන් කෙසෙල්, අන්නාසි වගේ අඹ වගේ භෝග වගා කරනකොට මේ වගාකරුවන්ගෙන් ඒවා අපනයනයේ සඳහා මිලදී ගන්නේ වගාකරුවන්ගෙන් නැත්නම් සැපයුම් කරුවන්. ඒවා වගා කටයුතු සිදු කරනකොට අපි දන්නවා විශේෂයෙන්ම ඒ කලාප අනුව ගැළපෙන සුදුසු කාර්යක්ෂම වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම තෝරා ගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මෙවැනි විදිහට කරනකොට වගා කටයුතු කරනකොට ඊට කලින් මේ පස් සාම්පල් අරන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. මේ පසේ ලක්ෂණ, පාංශු ලක්ෂණ පරීක්ෂා කරලා බලනවා. දරුවනේ පස් වර්ග, පස් කාණ්ඩ අනුව අපිට තීරණය කරන්න පුළුවන් දරුවනේ මේතෙන් විශේෂයෙන්ම අපි මොකද්ද මේ භූමිය සඳහා අපි තෝරා ගන්නා සුදුසු ජල සම්පාදන ක්‍රමය. රයිට්. එතකොට මොනවද අපි භාවිතා කරන්න පුළුවන්, සැලසුම් කරන්නේ කොහොමද ජල සම්පාදන ක්‍රම කියන එක අපිට අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පාංශු කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. එහෙනම් ඉඩම් පරිහරණ රටාව පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න, යම් කිසි ඉඩමක භූමියක වගා කිරීමට සුදුසු භෝග වර්ගය තෝරගන්න, භෝග වගා ක්‍රම වගා රටා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට, ඒ වගේම ඒ භූමිය ඉඩම් සඳහා අපි භාවිතා කරනු ලබන දරුවනේ පාම්සු සංරක්ෂණ ක්‍රම භාවිතා කිරීමට මොනවද භාවිතා කරන කන්සර්වේෂන් මෙතඩ් කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයෙන් පුළුවන්. කාදනයකට ලක්වන පසක්ද නැත්නම් මේ හොඳ ජලය රඳවලා තියාගන්න ජල වාහනේ හොඳින් සිද්ධ වෙන පසක්ද, පාංශු වාතය හොඳින් රැඳෙන පසක්ද, ජලය හොඳින් රැඳෙන පසක්ද, ඉක්මනින් ජලය ඉවත් වෙන පසක්ද, මොනවද හොඳ මේ පසේ භෝග වර්ග වගා කරන්න. ඉතින් ඒ වගේම මේ නැත්තම් ස්වභාවික වෘක්ෂලතා ආදී හොඳින් වර්ධනය වෙන්න පුළුවන් එකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට කතා කරනවා. වගේම මේ යොදා ගන්න පාංශු සංරක්ෂණ ක්‍රම දරුවනේ යම් කිසි අපි දන්නවා අපි භෝග වගා කටයුතු කරනකොට විවිධ හේතු නිසා මිනිස් ක්‍රියාකාරකම්, මානව ක්‍රියාකාරකම් නිසා විවිධ හේතු බලපානවා පාංශු කාදනය සඳහා. අපි දන්නවා විවිධ හේතු නිසා හායනයට ලක් වෙච්ච පසක් පුනරුත්ථාපනය කරන්න ඕනේ නැවත. විවිධ හේතු නිසා පසක ලක්ෂණ, පසක භෞතික, රසායනික සහ ජෛවීය ලක්ෂණ පිරිහීමකට ලක් වෙලා හායනයකට ලක් වෙච්ච පසක් නැවත අපි ප්‍රතිසංස්කරණය කරන්න, පුනරුත්ථාපනය කිරීමේදී විශේෂයෙන්ම පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න ඕනේ දරුවනේ. පස ආරක්ෂා කරන පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න ඕනේ. අපි භූමි පරිහරණය කරනකොට ඉඩම් වල වගා කටයුතු කරනකොට අපි ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා දරුවනේ. රයිට්. ඉතින් මේ විවිධ වසුන් යදනවා. ඒ වගේම ආවරණ භෝග වගා කරනවා, සමෝච්ච රේඛා ක්‍රමයට කාණු කපනවා, ඒ වගේම හෙල් මලු යදනවා දුවේ පුතේ, ඒ වගේම ගල් වැටි යොදනවා. ඉතින් මේ විවිධ පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගැනීමේදී දරුවනේ අපිට මේ පස් කාණ්ඩ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒ පස් කාණ්ඩ සඳහා මොනවද භාවිතා කරන්න පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රම කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වෙනවා.
ඒ වගේම යම් කිසි භූමියකට යොදන පොහොර පස් වර්ගයට යොදන පොහොර රඳවා ගන්න පුළුවන්ද? ඉක්මනින්ම ශරණය වෙලා යනවද මේ පොහොර? ඉතින් ඒ අනුව මේ භූමියේ පස පිළිබඳ අධ්‍යයනය කළා. පස්කාණ්ඩයේ පිළිබඳ අධ්‍යයනයේ මගින් දුවේ පුතේ අපිට හැකියාව තියෙනවා සුදුසු පොහොර වර්ගයේ තීරණය කිරීමට. යම් කිසි ඉඩමක් සඳහා භූමියක් සඳහා භාවිතා කරන්න සුදුසු පොහොර වර්ග තෝරා ගැනීමට අපිට වැදගත් වෙනවා දරුවනේ. එහෙනම් ඒ වගේම තමයි අවසන් වශයෙන් ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සඳහා යම් කිසි ඉඩමක් භූමියක් සඳහා යම් පස් කාණ්ඩයක් සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රමය මොකක්ද? ඉක්මනින් ජලය ඉවත් වෙනවා නම් මොකක්ද? අයි පස සඳහා වඩාත්ම සුදුසු කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමය කියන එක. ඒ වගේම පසේ ජලය රඳවලා තියා ගන්නවා නම් ඒ සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රමය මොකක්ද? අපි පෘෂ්ඨීය ඒ කියන්නේ පස පොළව මතු පිටින් ජලය ගලා යන ආකාරයේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක්ද තෝරගන්නේ? උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක්ද? එහෙම නැත්නම් ශුද්ධ ජල සම්පාදන ක්‍රම විදිහට ස්ප්‍රින්ක්ලර් නැත්නම් අපි කියනවා බින්දු නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන්ද? ඒ කියන්නේ අපි කියනවා බින්දු සහ විසුරුම් ජල සම්පාදනද තෝරගන්න කියනක වගේම මේ ජල සම්පාදන ක්‍රම ඒ තෝරාගත් ජල සම්පාදන ක්‍රම සැලසුම් කිරීමේදී දරුවනේ ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. රයිට්. එහෙනම් ලංකාවේ මහා පස් කාණ්ඩ ප්‍රධාන මහා පස් කාණ්ඩ 14ක් තියෙනවා දරුවනේ. පානබොක්කේ මුවම වර්ගීකරණයට අනුව සිතියමට අනුව ලංකාවේ පිහිටලා තියෙන. ඉතින් විශේෂයෙන් මේ කලාප අනුව කොහොමද ඒවා කාණ්ඩ කරන්නේ? එක් එක් පස් කාණ්ඩ වල ලක්ෂණ මොනවද? ඒ වගේම කොහොමද මේ එක් එක් පස් කාණ්ඩ වැදගත් වෙන්නේ? ඒ වගේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් මේ ඒකකයේදී අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ අපි ආරම්භ කරමු. විශේෂයෙන්ම මේ බලන්න දරුවනේ ශ්‍රී ලංකාවේ පස බලන්න පිළිබඳ මේ පස් කාණ්ඩ ලංකාවේ මේ පිහිටලා තියෙන ආකාරය පිළිබඳ දරුවනේ අපිට මේ සිතියම් අධ්‍යයනය තුලින් ඔබට සිතියම් තුල මේ සඳහන් කරලා තියෙන ලංකාවේ මහා පස් කාණ්ඩ පානබුක්කේ මුවම වර්ගීකරණයට අනුව ලංකාවේ තියෙන මහා පස් කාණ්ඩ පිළිබඳව ශ්‍රී ලංකාවේ පස පිළිබඳව තියෙන සිතියම් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. සිතියම් බලලා ඒ සිතියම් වල තියෙන තොරතුරු අනුව ඔබට ලංකාවේ පස් කාණ්ඩ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ රයිට් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් දරුවනේ සිතියම් අධ්‍යයනය කිරීම තුලින් පස් කාණ්ඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් ඒ කලාප දේශගුණික කලාප අනුව මේ පැතිරලා තියෙන විදිය රයිට් ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන් දරුවනේ මේ විවිධ වර්ණ සහිත පස් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් විවිධ ප්‍රදේශවල ගියොත් දැන් යාපන ප්‍රදේශයේ ගියොත් පසේ පැහැය වෙනස්. දැන් තෙත් කලාපයේ අපි ගියොත් ඒ වගේ ප්‍රදේශවල වෙනස් තියෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුව වගේ වියලි කලාපයේ අපි ගියොත් එහෙම පස ඊට වඩා වෙනස් නේද? ඉතින් ඒ වගේ ලංකාවේ අතරමැදි කලාප මේ තෙත් කලාප වියලි කලාප මෙන්න මේ විවිධ කලාපවල දරුවනේ මෙන්න මේ විවිධ කලාපවල අපි ඔබ ඇවිදලා ඇති ගිහිල්ලා ඇති ලංකාවේ ඒ කලාපවල වගා කරලා තියෙන භෝග වගාවන් පිළිබඳව ඔබට අවබෝධයක් ඇති. එහෙනම් දුවේ පුතේ අපිට ඊ타මත්ම පැහැදිලි අපි දැන් ලංකාවේ විවිධ තැන්වල ඔබ ගිහිල්ලා ඇති නේද? ඔබ විවිධ තැන්වල සංචාරය කරලා ඇති. ඉතින් ඒ තැන්වල යනකොට ඔබ බලන්න මේ පස පිළිබඳව අධ්‍යයනයක් කරන්න. රයිට්. එතකොට මුහුදු වැලි ආශ්‍රිතව තියෙන පස් මුහුදු ආශ්‍රිතව වෙරළ ආශ්‍රිතව තියෙන මේ පස් සම්බන්ධයෙන් නේද ඔබ දැකලා ඇති වර්ණයේ වගේ අධ්‍යයනය කරලා ඇති. අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවල ලංකාවේ වියලි කලාපයට ගියොත් ඒ පැතිවල ප්‍රධාන වශයෙන් වී වගා කරනවා. ඒ වගේම හේන් වගා කටයුතු කරනවා දුවේ පුතේ. ඔබ මේ පැතිවල ගිහිල්ලා ඇති. ඒ වගේ ඔබ ඇවිදලා ඇති. අධ්‍යයනය කරන්න බලන්න මොනවද මේ පස් කාණ්ඩේ අපි අධ්‍යයනය කරලා තියෙන පස් කාණ්ඩ ටික. තෙත් කලාපයේ ඔබ ගිහිල්ලා ඇති දරුවනේ. ඒ වගේම අතරමැදි කලාප තුල ලංකාවේ. ඉතින් මෙන්න මේ එක් එක් කලාපවල විවිධ ප්‍රදේශවල රයිට් විවිධ දිස්ත්‍රික්ක වලට ගියපුවාම ඒ දිස්ත්‍රික්ක වලට ආවේනික පස් කාණ්ඩ වල මේ ලක්ෂණ අපිට පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් දරුවනේ. ඒ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කරලා අපිට විමසලා බලලා නිරීක්ෂණය කරලා අපිට අඳුර ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණයේ විශේෂ කොටසට මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය එකතු කරලා තියෙන කොටස් ටික ඊටාම සුවිශේෂිත කොටස් ටිකක් දරුවනේ. ඉතින් ඔබට ගොඩාක් ඵල ප්‍රයෝජනවත් වෙනවා විභාගෙට. මේ පස් කාණ්ඩ පිළිබඳ අනිවාර්යයෙන්ම ව්‍යුහගත ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න අහනවා දරුවනේ. මේ අවසන් කොටස දෙවැනි ඒකකේ. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මෙතන සිට සාකච්ඡා කරන්න. ඉතින් ඔබට මෙන්න මේ ඔබ බලන්න දරුවනේ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන්නේ පරිසරයත් එක්ක අනුගත වෙලා පරිසර හිතකාමී ලෙස
සිදු කරන්න ඕන විෂයක් දරුවනේ. ඉතින් මේ අධ්‍යයන කටයුතු වලදී ඔබ නිරන්තරයෙන්ම බාහිර පරිසරයත් එක්ක ඔබවට වටපිටාවත් එක්ක ඔබේ පරිසරයත් එක්ක මූ වෙලා පරිසරයත් එක්ක පරිසරයට අනුගත වෙලා ඒ අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් දරුවනේ. ඔබට විශේෂයෙන්ම මේ රට තුළ විශේෂ කාලෙට මේ එන විශේෂයෙන්ම ඇතිවන විවිධ තත්ත්ව නිසා විශේෂම වසංගත තත්ත්ව වගේ හේතු නිසා දරුවන්ට පාසල් යන්න තියෙන කාලය අඩු වෙනවා. ඉතින් අධ්‍යයන කටයුතු කරන්න එළියට යන්න විශේෂයෙන්ම ෆීල්ඩ් විසිට් වලට යන්න තියෙන කාල සීමාව පහුගිය කාලවල අඩු වෙලා තිබුණා. විශේෂයෙන්ම වසංගත තත්ත්ව වගේ හේතු පැතිරෙනකොට ලංකාවේ වගේම විවිධ රටවල මේ ලෝකේ මේ වගේ දේවල් ව්‍යාප්ත වෙනකොට පැතිරෙනකොට දරුවන්ට ඒ ගැටලු වෙනවා. විශේෂයෙන්ම අර පරිසරයත් එක්ක බාහිර පරිසරයට ගිහිල්ලා වැඩ කරනකොට ඉතින් කාලයක් ගෙවල් වල රැඳිලා ඉන්න සිද්ධ වෙනවා දරුවන්ට අධ්‍යයන කටයුතු කරන්න. ගෙදර ඉඳන් අධ්‍යයන කටයුතු සිදු කරන්න සිදු වෙනවා. නමුත් මේ විශේෂයෙන් මට කියන්න අවශ්‍ය වුණේ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදිකා කියන්නේ ප්‍රායෝගිකව විශේෂයෙන්ම අපි දැන් ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයක්. ඉතින් අපි මේ පාඩම් වලින් බලාපොරොත්තු වෙනවා මේ පාඩම් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණත් ඔබට මේ පාඩම් වලදී කියලා දෙන්න. ඒ සමහර ප්‍රායෝගික පරීක්ෂණ වල තියෙන ගැටලු විසඳන ඒවා නේද? ගණිත කොටස් ගණිතමය කොටස් වගේ තියෙන දේවල් විශේෂයෙන් මේ පස ඒකකට අදාළ කොටස් ටිකක් මේ විදිහට අපි තවත් chapter එකකින් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පාම්ශු වායනය, ඒ වගේම පාම්ශු ව්‍යුහය, පාම්ශු ඝනත්වය ආදී වට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වල සිදු කරන්න තියෙන ගණනය කිරීම ඒ දේවල් ඔබත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද පාම්ශු වායනය නිර්ණය කරන්නේ, ඒ වගේම ඝනත්වය කොහොමද නිර්ණය කරන්නේ, විද්‍යාගාර පරීක්ෂණ මගින් මේවා කොහොමද කරන්නේ, ඒ ගණනය කිරීම ආශ්‍රිත ගැටලු වල එක්ක අපි ඔබත් එක්ක වෙනම chapter එකකින් පාඩමකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ පාඩම් අවසන් වෙන්න කලින්. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි බලමු මේ තියෙන්නේ මේ පස්කාණ්ඩ විවිධ ඔබට මේ පේනවා විවිධ වර්ණ නේද? නිකන් රතු දුඹුරු වගේ නිකන් පේනවා නේද? කහ පාට දුඹුරු පාට මේ වර්ණ මේ දැක්කහම අපිට දල අදහසක් ලබා ගන්න පුළුවන් වගේ දෙයක් පේනවා දරුවනේ. අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මේ සිතියම් මගිනුත් ඔබට ඒ අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් දරුවනේ. ශ්‍රී ලංකාවේ පස ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටලා තියෙන පස් කාණ්ඩ ඒ වගේ වර්ණේ මේ සුචිත් එක්කම විශේෂයෙන්ම ප්‍රස්ථාරවල සඳහන් වෙලා තියෙනවා. සිතියම් ගත කරලා තියෙනවා දරුවනේ. මේ සිතියම් අධ්‍යයනය කරන්න බය වෙන්න එපා. මේ සිතියම් දැක්කහම සිතියමක් අරගෙන ඊට අදාළ පරිමාණයන් වගේම ඒකේ සඳහන් වෙනවා දරුවනේ මේ සිතියම තුළ අන්තර්ගත දේවල් ඒ විවිධ වර්ණ වලින් සංකේත වලින් සඳහන් කරලා තියෙන දේවල් පැහැදිලිවම සිතියම් තුළ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පස්කාණ්ඩ පිළිබඳ ඔබ අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්නකොට දුවේ පුතේ ඒක ඉතාමත් සාර්ථක කර ගැනීම සඳහා ඔබට මේ සිතියම් භාවිතා කරන්න පුළුවන්. සිතියම් ඇසුරින් අධ්‍යයනය කරන්න බලන්න කම්මැලි වෙන්න එපා. සිතියම් ගොඩක් තියෙනවා මේවට පස්කාණ්ඩ පිළිබඳව ඔබට අන්තර්ජාලය හරහා වගේම විවිධ සංගරා පොත් මගින් මීට අදාළ සිතියම් අධ්‍යයනය කරන්න පුළුවන්. ඊටාම වැදගත්. ඉතින් මේ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් භෝග වර්ග මොනවද සියලුම දේවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ අපේ දිවයින තුල ඒ පස්කාණ්ඩ ඒ සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් දරුවනේ. මේ පස පිළිබඳව ඔබ මේ සිතියම් අධ්‍යයනයේ සිතියමක් දෙකක් බලලා ඒ පිළිබඳව අවබෝධ කරගන්න. ඒ පිළිබඳව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අධ්‍යයන කටයුතු වල නිරත වෙනකොට ඔබ අනිවාර්යයෙන්ම මේ සිතියම් පිළිබඳ පස්කාණ්ඩ සම්බන්ධ මේ වගේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශයේ දේශගුණික කලාප සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා දරුවනේ. ඒක වඩාත් හොඳයි. අපි කරන දේ හරියට කරොත් අපිට දැන් මේ දේවල් ජීවිත කාලෙටම අමතක වෙන්නේ. අපි දන්නවා මොනවද පස්කාණ්ඩ කියන්නේ, ඒ වගේම ප්‍රධාන පස්කාණ්ඩ මොනවද. ඉතින් තෝරාගෙන අපි අධ්‍යයනය කළ යුතු ඒවා මොනවද, ඒ කලාප වලට තියෙන පස්කාණ්ඩ මොනවද කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ සිතියම් අධ්‍යයනය තුලින්. හොඳයි අපි යමු ඉදිරියට. රයිට් මේ බලන්න දරුවනේ අපි දැන් පාම්ශු පැතිකඩක් ගත්තාම නේද සොයිල් ප්‍රොෆයිල් එකක්. එතකොට මේ විදිහට අපිට ඔබට දැක ගන්න පුළුවන් දරුවනේ මේ විදිහට ඒ වගේ විශේෂයෙන්ම ප්‍රධාන කාණ්ඩ උප ප්‍රධාන කාණ්ඩ එක්ක අඳුර ගන්න පුළුවන්. ඒ අනුව අපිට අඳුර ගන්න පුළුවන් පස් කාණ්ඩ එකිනෙකට වෙනස් පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන් දරුවනේ. ඉගෙන ගන්න පුළුවන්, අවබෝධයක් ලබා ගන්න පුළුවන්. රයිට් soil of Sri Lanka ඒ ශ්‍රී ලංකාවේ පස අපි පාඩම ආරම්භ කරනකොට කිව්වා දරුවනේ ලංකාව කියන්නේ කුඩා දිවයිනක් වුණත් මේ කුඩා දිවයින තුල එකිනෙකට වෙනස් දේශගුණික තත්වයන් වගේම දරුවනේ භූ විෂමතාවෙන් වෙනස් විවිධත්වයක් තියෙනවා, ඩයිවර්සිටි එකක් තියෙනවා අපේ රට තුල. රයිට් එකිනෙකට වෙනස් දේශගුණික ලක්ෂණ සහිත කලාප වගේම දරුවනේ
ඒ කලාප වලට ඒ ප්‍රදේශ වලට ආවේනික වෙච්ච භූ විෂමතාවයන් තියෙනවා දරුවනේ. කඳුකර ප්‍රදේශ වලට ආවේනික වෙච්ච වගේම තනිතලා ප්‍රදේශ වලට ආවේනික වෙච්ච මේ විවිධත්වයක් සහිත භූ විෂමතාවයකින් පැතිරුණු ව්‍යාප්ත වුණු රටක් විදිහට දරුවනේ මේ පස් කාණ්ඩ වලත් විවිධත්වයක් අපිට දකින්න පුළුවන් අන්නේ හේතුව නිසා දරුවනේ. රයිට්? ඒ වගේම මේ පාංශු ජනන ක්‍රියාවලිය ගත්තාම දරුවනේ විශේෂයෙන්ම පාෂාණ සහ මාතෘ ද්‍රව්‍ය වල මගින් පසක් නිර්මාණය වීම සඳහා දරුවනේ මේ දේශගුණික විපර්යාසත් බලපානවා. මේ සඳහා ඒ හේතුව නිසාම විවිධ දේශගුණික කලාපවල මේ පස් කාණ්ඩ වල විවිධත්වයක් අපිට දැක ගන්න පුළුවන්. හොඳයි. මේ ආකාරයට දරුවනේ පැතිකඩ ගත්තාම අපිට පහළින්ම තියෙනවා බෙඩ් රොක් එක නැත්තම් මව් පාෂාණය. මේ දරුවනේ මව් පාෂාණය තියෙනවා. ඒවා අපාරගම්‍ය පාෂාණ ස්තරයක් අපි මුල් පාඩම් කොටස් වල මේවා ඉගෙනගෙන තියෙනවා දරුවනේ. රයිට්? පස් කාණ්ඩ පිළිබඳ සිතියම් අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට. ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන් ලංකාවේ විවිධ දේශගුණික කලාපවල පැතිරලා තියෙන පස් කාණ්ඩ සම්බන්ධයෙන් ඒ සිතියම් අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා ඔබට. රයිට්? මෙන්න දරුවනේ පානබොක්කේ මුවම පාංශු වර්ගීකරණයට අනුව නේද දරුවනේ ලංකාවේ ප්‍රධාන මහා පස් කාණ්ඩ 14ක් ගැන ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් දුවේ පුතේ මේවා අතරින් බලන්න මෙන්න මේ පස් කාණ්ඩ පිළිබඳවයි අපි ජෛව පද්ධති තාක්ෂණික විෂය ධාරාව යටතේ අපි දෙවන ඒකකයේ අවසන් කොටස පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කියන කොටසත් එක්ක දරුවනේ ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් දුවේ පුතේ අපිට අතිශය වැදගත් වෙන විභාගයට අපෙන් අහන්නේ විශේෂයෙන්ම විභාගයේ සඳහා අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 50කින් සමන්විත. ඒ බහුවර්ණ ප්‍රශ්න 50 තුල පුතේ අන්තර්ගතයි මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයට අදාළ ප්‍රශ්න කිහිපයක්. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත වෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රය තුළට අන්තර්ගත වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක නිසා අපි ඒ කොටස ඉතාම හොඳින් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. මේකෙදි දරුවනේ විනත් විෂයන් වලට අදාළ පස් කාණ්ඩ පිළිබඳ පැහැදිලි කරලා විස්තර කරලා තියෙන පොත් අධ්‍යයනය කරනවට වඩා විශේෂයෙන්ම කෘෂි විද්‍යාවට මේ පාංශු මේ කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය තියෙනවා. ඒ වගේම වෙනත් විෂයන් සඳහා භූගෝල විද්‍යාව ආදී වෙනත් විෂයන් සඳහාත් මේ පිළිබඳ අධ්‍යයන කරන්න පුළුවන් පොත්පත් වගේම ඒ සඳහා ප්‍රකාශ තියෙනවා නිකුත් වෙලා. නමුත් දරුවනේ මෙතනදී අපි විශේෂයෙන්ම අපේ විෂයට අදාළව ඉදිරිපත් කරලා තියෙන රාමුවක් ඇතුළේ ඉඳලා තමයි කතා කරන්නේ. එතනදී මේ පස් කාණ්ඩ පිළිබඳ පස් කාණ්ඩ වල නම් ටිකක් වෙනස් කරලා තියෙනවා. සාමාන්‍ය ඇග්‍රි වලදී දෙන මේ එකයි කෘෂි විද්‍යාවේදී නේද? කෘෂි විද්‍යාවේදී ඔබට ඉගෙන ගන්න ලැබෙන පස් කාණ්ඩ සහ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ මේ දෙවන ඒකකයේ අවසන් කොටස පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය ගැන කතා කරද්දී දුවේ පුතේ ඔබ ඒ පිළිබඳව අධ්‍යයනය කරනකොට ඔබට ඒ යම් කිසි සීමා වෙච්ච රාමුවකට යටත්ව තමයි ඒක කරනකොට ඔබට පෙළගස්සලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබ අධ්‍යයනය කළා ඔබ ජෛව පද්ධති තාක්ෂණ වේදයට අදාළ විෂය කරුණක් යටතේ මේ ටික ඉගෙන ගන්න ඕනේ. අපි වෙනත් පොත්පත්වල තියෙන දේවල් අමතර කියවීමට ගත්තත් නමුත් විභාගයට ලියනකොට අපි ලියන්න ඕනේ ඔබට මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ සඳහා ගුරුවරු උගන්වලා තියෙන ඔබට නිර්දේශ කරලා තියෙන ටික විතරක් පාඩම් කරලා තමයි ලියන්න ඕනේ. මොකද අවසාන විභාගයටයි අපි සූදානම්. ඒ නිසා සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. රයිට් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔබ මේ සඳහන් කරලා තියෙන නම් ටික සහ පාංශුකමේ කාණ්ඩ 4 පිළිබඳවයි තා හොඳින් මනාව අධ්‍යයනය කරන්න ඕනේ. ඊට අදාළ ලක්ෂණ ඒවායේ ලක්ෂණ පිළිබඳව තමයි අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ දරුවනේ. එහෙනම් මේවා අතරින් මෙන්න මේ පහත සඳහන් පාංශු කාණ්ඩ පිළිබඳව තමයි දුවේ පුතේ අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ. එහෙනම් ඔබ මතක තියාගන්න විශේෂයෙන් නැවත සැරයක් මම කියනවා දුවේ පුතේ ඔබ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයට අදාළව අධ්‍යයනය කරන පාංශු කාණ්ඩ සහ ඒ නම් තමයි මතක තියාගන්න ඕනේ. මොකද විභාගයට ඔබ කොච්චර මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කරත් ඔබ පොත බැලුවත් කියුවත් ඒක ඊටාම හොඳයි. ඔබට කාලය තියෙනවා නම් ඒ දේවල් කරලා අධ්‍යයනය කරලා තියාගන්න. නමුත් ඔබ විභාගයට පාඩම් කළ යුත්තේ සහ විභාගයට අහන ප්‍රශ්න වලට උත්තර ලිවිය යුත්තේ මෙන්න මේ ආකාරයට. ඒක නිසා ඔබ රයිට් වැඩිපුර අමතර දැනුමට ඔබ පොතපත කියවට ඒ කාණ්ඩ පිළිබඳ දැනගත්තට සිතියම් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඔබට හොඳ අවබෝධයක් ගන්නවා රචනා ප්‍රශ්න ලියනකොට අමතර කරුණු වලට තොරතුරු යොදා ගන්න ඔබට
හොඳ දැනුමක් තියෙනවා නම් ඕනතරම් දැනුම අපි ගාව තියෙනවා නම් ළමයි අපිට මතකයේ අවබෝධය තියෙනවා නම් විභාගයට රචනා ප්‍රශ්න වලට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ විෂය කරුණු ටිකක් තියෙනවා. අපිට ලියන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒකේ මොනවද ඒ කාලය තුල අපි ෆිල්ටර් කරලා අරන් ලියන්න කියන එක බව එතකොට ඔබට හොඳ අවබෝධයක් එනවා. මොකද අපි අවසානයේ විභාගයකනේ දුවේ පුතේ සූදානම් වෙන්නේ. අපි සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගෙට. අවුරුදු 2ක් විෂය කරුණු අධ්‍යයනය කරලා අපි සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගෙට. එතකොට ඔබ බොහෝම හොඳින් වටහා ගන්න ඕනේ, අවබෝධයක් ලබා ගන්න ඕනේ. අපි මොනවද අධ්‍යයනය කරන්න ඕනේ විෂය කරුණු, ඒ විෂය කරුණු වලට අදාළව තමයි ඔබට ප්‍රශ්න හැදෙන්නේ. ඒ දේවල් තමයි අධ්‍යයනය කරලා ඊට අදාළව තමයි ඔබෙන් ප්‍රශ්න අහන්නේ. ඒක නිසා හොඳට වටහා ගන්න දුවේ පුතේ. අපි පස් කාණ්ඩ ගැන කතා කරනකොට දුවේ පුතේ අපි මේකෙදි අවධානය යොමු කරන්නේ අපිට මෙන්න මේ ප්‍රධාන පස් කාණ්ඩ හතර ගැනයි පුතේ. මහා පාංශු කාණ්ඩ අතරින් විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන පස් කාණ්ඩ හතරක් තියෙනවා පුතේ. මේ නම් මේ ආකාරයෙන්ම ලියන්න ඕනේ. ඔබ සිංහලෙන් ලියුවත් ඉංග්‍රීසියෙන් ලියුවත් ලකුණු හම්බ වෙනවා. එකක්වත් වෙනස් නොකර මෙන්න මේ ටික ලියා ගන්න. රයිට්. ඔබට ලියා ගන්න පුළුවන් පුතේ. අපි අවධානය යොමු කරන ප්‍රධාන පාංශු කාණ්ඩ අතරින් අපි අවධානයේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන පස් කාණ්ඩ හතර, පස් වර්ග හතර දුවේ මෙතන දරුවනේ මෙතන සඳහන් වෙලා තියෙන. බලමු. රතු දුඹුරු පස, reddish brown earth නැත්නම් RBE soil එක ලියා ගන්න. රතු දුඹුරු පස, reddish brown earth, RBE soil කියලා කියනවා. මොකක්ද දුවේ පුතේ අපි කියන්නේ? RBE soil එක. මේ කෙටියෙන් ඔබ එකත් ලියා ගන්න. එහෙම නැත්නම් ඔබ ඉංග්‍රීසියෙන් ලියුවත් reddish brown earth කියලා අපිට ලකුණු හම්බ වෙනවා. රයිට්. එහෙනම් රතු දුඹුරු පස මතක තියාගන්න. අපි වෙන වෙනම ඊට පස්සේ මේ කට්ටියන්ගේ ලක්ෂණ, මේගොල්ලෝ ව්‍යාප්තිලා ඉන්න ප්‍රදේශ, රයිට්, මේ වගේ වැදගත්කම් මොන වගේ භෝගද මේ පසේ වගා කරන්නේ, රයිට්, ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා. හරි. අනිත් කෙනා කවුද බලන්නකෝ. රතු කහ පොඩ්සොලික් දෙවනියා. රතු කහ පොඩ්සොලික්. රතුයි කහයි දෙකම තියෙනවා යන්නේ. රතු කහ පොඩ්සොලික්, රතු කහ පොඩ්සොලික් පස අපි කියනවා red yellow podsolic කියලා. RYP soil කියලා අපි හඳුන්වනවා දරුවනේ. කවුද? RYP soil එක. RYP soil එක. එයාට අපි කියනවා රතු කහ podsolic පස. red yellow podsolic soil. red yellow podsolic soil. RYP capital නේ. RYP soil එක. දැන් ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා RBE soil එක කියපු ගමන් කොතනක හරි එහෙනම් මෙයා reddish brown earth නේද කියලා දන්නවා. reddish brown earth නේද? RBE capital RBE soil එක. RBE soil එක කියපුවාම ඔබ දන්නවා මෙයා reddish brown earth නැත්නම් රතු දුඹුරු පස කියලා අපි දන්නවා. right. මතක තියාගන්න මේ විදිහට රතු දුඹුරු පස. කවුද දෙවෙනියා? රතු කහ podsolic පස. කවුද දුවේ පුතේ? රතු කහ podsolic පස. කොහොමද අපි කියන්නේ? red yellow podsolic. right. බලන්න කොහොමද ඔබ කියන්නේ? red yellow podsolic නැත්නම් RYP soil එක කියලාත් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දරුවනේ. හරි. ඊට පස්සේ මෙන්න මේක මේ දියලු පස කියලාත් තියෙනවා, දියසිලු පස කියලාත් තියෙනවා පොත්වල. නමුත් ඔබ BST වලට ලියන්න ඕනේ මේක දියලු පස කියලා. 12 වෙනි ශ්‍රේණියට අදාළ ගුරුවත් පොතේ සඳහන් වෙලා ඉවිල්ලා තියෙන දරුවනේ සඳහන් වෙලා තිබෙන්නේ මේක දියලු පස කියලා. නමුත් 2013ට අදාළ ටීචර්ස් ගයිඩ් එකේ අවසානයේ සුද්ධි පත්‍රයක් එක තියෙනවා මේක සකස් වෙන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ කියලා. මෙයා මොන පසද? මෙයා නිවැරදි වෙන්න ඕනේ කියලා දියසිලු පස කියලා. එයා දියසිලු පස. lowland humic grey නැත්නම් LHG soil. right. මතක තියාගන්න දියසිලු පස. මෙයා දියලු පස නෙවෙයි. ඔබ අප්ඩේට් වෙන්න ඕනේ දරුවනේ. ඔබ අලුතෙන් වෙනස් වෙන කොටස් ඒවා බලන්න ඕනේ. එවැනි සුද්ධි පත්‍ර තුල මොනවද වෙනස් වෙන්න ඕනේ? පාඩම් ඒකකත් එක්කම තියෙනවා මෙන්න මේ කොටස වැරදි, නිවැරදි වෙන්න ඕන විදිය තියෙනවා. ඒ නිවැරදි එක තමයි ඔබ අවසානයේ ඉගෙන ගන්න ඕනේ. රයිට්. ඔබට ගුරුවරයා උගන්ලා තියෙන්න ඕනේ නිවැරදි එක. එහෙනම් ඊළඟ කවුද තුන්වෙනියා? මෙයා දියලු පස නෙවෙයි. ඔබ දියලු පස කියලා නෙවෙයි ලියන්නේ, දියසිලු පස කියලායි ලියන්නේ. ඔබ දියසිලු පස කියලායි ලියන්නේ. ඒ අනුවයි ඊට අදාළ ලක්ෂණ සම්බන්ධයෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරන්නේ. හොඳයි දරුවනේ. ඊළඟ බලන්න කවුද හතරවෙනියා? රතු දුඹුරු ලැටසොලික්. රතු දුඹුරු ලැටසොලික්. reddish brown ලැටසොලික්. පටල ගන්න එපා. රතු දුඹුරු පස reddish brown earth තියෙනවා. රතු එක හා සමානව තියෙන්නේ. මේවා පැටලෙන්න පුළුවන්. රතු දුඹුරු පස රතු වලින්ම පටන් ගන්න. රතු කහ podsolic පස. රතුයි කහයි podsolic පස. රතුයි දුඹුරුයි රතු දුඹුරු පස. පළවෙනි එක කියන රතුයි දුඹුරුයි රතු දුඹුරු පස. එහෙම මතක තියාගන්න. රතු කහ podsolic රතුයි කහයි podsolic පස.
ඒ වගේම දියසිලු පස ලෝලෑන්ඩ් හියුමික් ග්‍රේ එක. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා රතුයි දුඹුරුයි දෙකත් එක්කම කවුද? ලැටසොලික් පස කියලා කියන්නේ. එතකොට දුවේ පුතු යාට මතක තියාගන්න ලේසි එක. අලුතෙන් එකතුනේ සිලබස් එකට 2017ට කලින් සිලබස් එකේ පස් කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය තිබුණේ නැහැ. ඉතින් වඩා හොඳයි මේ කොටස එකතු වෙච්ච එක. BST වලට මේ කොටස දාලා තියෙනවා පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයක්. මොකද ඔබට මේ පිළිබඳ භෝග වගා කටයුතු සම්බන්ධ ඔබ උසස් තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුම ලබා ගන්නකොට මේ භෝග වගා විශේෂයෙන්ම කොහොමද විශේෂයෙන්ම අපි ජෛව පද්ධති තාක්ෂණය යටතේ ප්‍රධාන විෂය අදාළ කොටසක් විදිහට මේ කෘෂි ඉංජිනේරු විද්‍යාව. මතක ගන්න කෘෂි විද්‍යාව නෙමෙයි මේ කෘෂි ඉංජිනේරු විද්‍යාව. කොහොමද කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍ය යාන්ත්‍රීකරණය භාවිතා කරන්නේ? මේ කෘෂි ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා කොහොමද වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී විදිහට කෘෂි නිෂ්පාදන ඉහළ යදාන්නේ? ආහාර නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? අඩු ඉඩකඩකින් වැඩි අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද? ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද? අස්වැන්නේ ක්වොලිටි එකයි ක්වොන්ටිටි එකයි දෙක වැඩි කරගන්නේ කොහොමද? අන්නේ සඳහා භාවිතා කරන්න පුළුවන් උසස් තාක්ෂණික ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නව නිෂ්පාදන කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න දුවේ පුතේ විශේෂයෙන්ම කෘෂි ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රධාන විෂයපත් විදිහට කෘෂි විද්‍යාවේ අපි දන්නවා ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ගැන අපි අර්ථ දැක්වුවොත් පරිසර විද්‍යාවේ ව්‍යවහාර ජීව විද්‍යාවේ සහ කෘෂි විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණය පදනම් කරගත් ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් විදිහට තමයි බයෝසිස්ටම් ටෙක්නොලොජි අපි හඳුන්වන්නේ. මේක ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක්. ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණය පදනම් පත් කාගේද? ව්‍යවහාරික ජීව විද්‍යාවේ right applied biology. ඒ වගේම අපි දන්නවා පරිසර විද්‍යාවේ environmental science පරිසර විද්‍යාවේ ඒ වගේම අපි කියනවා කෘෂි විද්‍යාවේ නැත්නම් කෘෂි විද්‍යාවේ මෙන්න මේ විෂයන් වල සයන්ස් විෂයන් විද්‍යා විෂයන් වල ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණය පදනම් කරගත්ත මොන විද්‍යාවද? ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණය පදනම් කරගත්ත ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් විදිහට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන් ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය. ඊළඟ ඒකේදී විශේෂයෙන්ම අපිට මේ පසත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම soil පසත් එක්ක වගේම soilless culture නිර්පාංශ වගා ක්‍රම ගැන අපිට කතා කරන්න දරුවනේ. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව ගැන කතා කරනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම පස් සහිත මාධ්‍යවල භෝග වගා කිරීමේදී අපිට මේ ගුණාත්මකව වැඩි ඉහළ අස්වැන්නක් සහ ප්‍රමාණාත්මකව ගුණාත්මක බවින් ඉහළ ක්වොලිටි එකකින් ඉහළ වගේම ක්වොන්ටිටි එකකින් ප්‍රමාණාත්මකව අපි කියන ක්වොන්ටිටි එක ක්වොලිටි එක කියනවා ගුණාත්මක භාවය. ඉතින් මේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව හොඳ ඉහළ වැඩි අස්වැන්නක් ලබා ගන්න වැඩි කාර්යක්ෂමතාවයකින් භූමි භාවිතා කරන්න පරිහරණය කරන්න මේ පස් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එතනදී අපිට විශේෂයෙන්ම BST වලදී දරුවනේ ඔබෙන් අහයි පාංශු කාණ්ඩ ප්‍රධාන පාංශු කාණ්ඩ සඳහන් කරන්න කිව්වොත් දරුවනේ අපි අධ්‍යයනය කරන මේ ප්‍රධාන පාංශු කාණ්ඩ තමයි රතු දුමුරු පස, රතු කහ පොඩ්සොලික් පස, දියසිලු පස සහ රතු දුඹුරු ලැටසොලික් පස. මතක තියාගන්න මෙන්න මේ හතර ඔබෙන් අනිවාර්යෙන්ම අහනවා. කාණ්ඩ හතරයි රතු දුඹුරු පස පටල ගන්න එපා. රතු කහ පොඩ්සොලික් පස. මෙයා දියලු පස නෙවෙයි. මෙයාට දියලු පස කියන්න එපා. right? මෙයා දියලු පස නෙවෙයි. මේක අපිට දියසිලු පස වශයෙන් ඔබ සඳහන් කරන්න ඕන. දියසිලු පසට අදාළ ලක්ෂණ ගැනයි අපි කතා කරන්නේ ඉස්සරහට. මෙයා රතු දුඹුරු ලැටසොලික් පස මතක තියාගන්න. මෙයා කවුද? මෙයා මතක තියාගන්න රතු දුඹුරු ලැටසොලික් පස. මේ දෙන්නයි වරද්ද ගන්න එපා. දියලු පස නෙවෙයි දියසිලු පස, දියසිලු පස කියලා මතක තියාගන්න. ලියනකොට උත්තර වලට යද්දී ඒ වගේම රතු දුඹුරු ලැටසොලික් පස කියලා මේක ගන්න. රතු දුඹුරු ලැටසොලික් පස කියලා මේක ගන්න. මම හිතන්නේ පැහැදිලි. ඔබ ලියාගෙන තියෙන දුවේ පුතේ හොඳයි. අපි ඉදිරියට යමු. මෙන්න බලන්න රතු දුඹුරු පස මේ වගේ පසක් ඔයා දැකලා තියෙනවද බලන්න දරුවනේ? මෙන්න මේ පින්තූරේ තියෙන මෙවැනි පසක් ඔබ දැකලා තියෙනවද බලන්න? ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල ඔබ මෙවැනි පසක් දැකලා තියෙනවද බලන්න? අනුරාධපුරේ පොළොන්නරුව වගේ ලංකාවේ වියලි කලාපයේ ගිහිල්ලා තියෙනවද බලන්න? පස ඉරිතලලා නේ වර්ෂාව නැතුව පස ඉරිතලලා ගිහිල්ලා මෙන්න මෙවැනි වර්ණයක් සහිත පස් පිළිබඳව ඔබ අධ්‍යයනය කරලා තියෙනවද බලන්න දරුවනේ? මේ බලන්න මේ. රයිට් බලන්න මේ. දැඩි නියම් තත්ත්වයකට මුහුණ පෑම නිසා පසට තත් වෙලා තියෙන තත්ත්වය බලන්න ඉරිතලා ගිහිල්ලා තියෙනවා.
ඔබ දන්නවා ලංකාවේ වියලි කලාපයේ අනුරාධපුරයේ පොළොන්නරුව ප්‍රදේශ දිස්ත්‍රික්ක ප්‍රදේශ අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම වියලි කලාපයේ ඩ්‍රයි සෝන් එක ලංකාවේ. අවුරුද්දටම වැස්ස ලැබෙන්නේ මාස 3ක් වගේ කෙටි කාලයක් දරුවනේ. අවුරුද්දේ වැඩි කාලයක් වැසි රහිත තත්වයක් තියෙන්නේ. පොළොව වියලිලා ඉරිතලලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කන්න දෙකේදීම ඉතාමත් සාර්ථක විදියට භෝග වගා කටයුතු කරනවා. කොහොමද කරන්නේ? වියලි කලාපය ඔයගොල්ලෝ දන්නවා සංවිධිත වැව් පද්ධතියක් එල්ලංගාවක් නේද? ඔබ ඉගෙනගෙන ඇති පහළ පන්තිවලදී. සංවිධිත වැව් පද්ධතියක් තියෙනවා ජල පෝෂිත ප්‍රදේශ සහිතව මේ විශේෂයෙන්ම සංවිධිත වැව් පද්ධතියක් තියෙනවා දරුවනේ. එල්ලංගාවක් තියෙනවා ජලය චක්‍රීකරණය වෙන ජලය සංරක්ෂණය වන ආකාරයට සකස් කරලා තියෙන අපේ පෙර රජදරුවෝ නේද දරුවනේ. මේ ගැටලුවක් වුණා ජනතාව විශේෂයෙන්ම මේ වියලි කලාපයේ තියෙන පස වී වගාවට වඩාත් සුදුසු යෝග්‍ය තත්වයක් නිසා මේ ජනතාව මේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වෙද්දී දරුවනේ අනුරාධගාමී කියලා ඔයගොල්ලෝ දන්නවා. අනුරාධපුරය රාජධානී කරගෙන පණ්ඩුකාභය රජතුමා මේ අනුරාධගාමී ඇති කරලා ජනාවාසය ඇති කරනකොට දරුවනේ විශේෂයෙන්ම කදම්බ නදී නේද මල්ලතුවේ ආශ්‍රිත මේ අනුරාධගාමී ඇති වුණා. විශේෂයෙන්ම මේ ජල මූලාශ්‍රයක් ජල ප්‍රභවයක් ආශ්‍රිතව මේ ජනාවාසය ඇති කර ගැනීමට ප්‍රධාන හේතුව තමයි දරුවනේ මේ භෝග වගා කටයුතු සඳහා ජලය ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් හොඳට පසක් තියෙනවා. ජලයේ පාසුවෙන් ලබා ගන්න පුළුවන් භෝග වගා කටයුතු. ඒ වගේම ශ්‍රේෂ්ඨ භෝග ගත්තාම දරුවනේ විශේෂයෙන්ම මඩ ගොවිතැන් වී ගොවිතැන වගේම හේන් ගොවිතැන් සාර්ථකව මේ කරගෙන ගිහිල්ලා තියෙනවා දරුවනේ ප්‍රදේශවල. ඉතින් ඒ වගේ විවිධ ගැටලු තියෙනවා. හේන් වගාවේදී අපි දන්නවා වනාන්තර එලිපෙහෙලි වෙනවා. ඒක වනාන්තර හායනයට වනාන්තර විනාශයට හේතුවක් හේන් වගාව. ඉතින් ඒක වෙනම කතාවක්. අපි මෙතනදී කතා කරන්නේ පස්කාණ්ඩ පිළිබඳවනේ. ඉතින් දරුවනේ මේ වියලි කලාපේ අපි දන්නවා ජල සංරක්ෂණය සඳහා විශේෂයෙන්ම ජලය එකතු කරගන්න මහා සාගරයේ පරදුන විශාල වැව් ඉදි කරලා තියෙනවා දරුවනේ. පරාක්‍රම සමුද්‍රයේ කලා වැව, පදවිය වැව, ඒ වගේම තියෙන වැව් විශාල ලොකු කොටා වැව් දහසකට අධික සංඛ්‍යාවක් මේ වියලි කලාපයේ අනුරාධපුර පොළොන්නරුවේ පිහිටලා තියෙනවා. ලංකාව වැව් බැඳි රාජ්‍ය කියලා කියන්නේ. වැව් රාජ්‍ය කියලා ලංකාව ලෝකේ හඳුන්වන්නේ. ඉතින් දුවේ පුතේ මේ අතිවිශිෂ්ට වාපි කර්මාන්ත බිහි වෙලා තියෙනවා. ලෝකයේ අදටවත් හිතා ගන්න බැරි ඉංජිනේරු තාක්ෂණයක්, වාරි ඉංජිනේරු තාක්ෂණයක් සහිත රටක් විදියට ලංකාව හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ වියලි කලාපයට අදාළ ප්‍රධාන මහා පස් කාණ්ඩයේ විදියට අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වපසරියෙන් 3න් එකක් පමණ ව්‍යාප්ත වෙලා පැතිරලා තියෙන පස් කාණ්ඩයක් විදියට රතු දුමුරු පස්. ඉතින් මේ ප්‍රදේශවල වියලි කලාපයේ ප්‍රදේශවල අර මහා විශාල වැව් ඉදි කරලා මේ වසරකට මාස 3ක් අවුරුද්දකටම හරියටම මාස 3ක් විතර වහින මේ වර්ෂා ජලයේ මේ විශාල වැව් තුලට එක්රැස් කරගෙන එකතු කරලා රඳවල තියා ගන්නවා දරුවනේ. වතුර එකතු කරලා රඳවල තියා ගන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි දරුවනේ. ඒ සඳහා සුදුසු විදියට නියමාකාරයට තාක්ෂණය යොදාගෙන භාවිතා කළා ඒ වැව් ඉදි කරලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මවිත කරනවා ලෝකයේම විශ්විත වාරි තාක්ෂණයක් වාරි ඉංජිනේරු තාක්ෂණයක් තියෙන රටක් විදියට ලංකාව හඳුන්වන්න පුළුවන්. ඒ දිය බැස්මවල් අනුව ඒ යොදාගෙන තියෙන උපක්‍රම ශිල්ප ක්‍රම දරුවනේ විශ්මිතයි. ඉතින් මොකද වැස්ස එකතු කරලා වැහිදිය වර්ෂා ජලයේ වැව් තුලට එකතු කරලා රඳවල තියා ගන්නවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි දරුවනේ. වර්ෂා ජලයේ වැව් තුලට එකතු කරලා වැසි ජලයේ වැව් තුලට එකතු කරලා රඳවල තියාගෙන අවශ්‍ය කාලවලදී ජලය ලබා දෙනවා වාරි මාර්ග ක්‍රම හරහා. වාරි මාර්ග ඇලවල් ජල සම්පාදන ඇලවල් හරහා දරුවනේ ඒ කෙත් වතු වලට කුඹුරු වලට වගා බිම් වලට ජලය ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයට වර්ෂා ජලය වැව් තුල එක්රැස් කළා රඳවල තියාගෙන දරුවනේ කන්න දෙකේදීම ඊටාම සාර්ථකව භෝග වගා කටයුතු කරනවා රජරට ජනතාව. රයිට්. ඉතින් අදටත් අපේ පෙර රජදරුවෝ ඉදි කරපු වැව් අමුණු තමයි ප්‍රතිසංස්කරණය කරමින් මේ කටයුතු සඳහා යොදාගන්නේ. රයිට්. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඒ ගැන කතා කරන්න හේතුව තමයි මේ ලංකාවේ මහා පස් කාණ්ඩය වියලි කලාපයේ මහා පස් කාණ්ඩයේ විදියට රතු දුමුරු පස දරුවනේ දැක්ක ගමන් මතක් වුණේ. ඉතින් ගොවියෝ බලන් ඉන්නවා බිම් සකස් කරන්න බලන් ඉන්නවා වර්ෂාව වෙනකන් නේද? අහස දිහා බලාගෙන වැස් වෙනකම් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ નિયમિત කාලයට වහින වැසි වලින් දරුවනේ
මේ ජලයේ එක්රැස් කළා වැව්වල රඳවලා තියාගෙන තමයි කන්න දෙකේම වගා කටයුතු කරන්නේ. තෙත් කලාපේ වගේ නේ වර්ෂාපතනිය අඩුයි. තෙත් කලාපීට නම් වර්ෂාපතනිය අවශ්‍ය මට්ටමට ප්‍රශස්ත මට්ටමට වර්ෂාපතනිය ලැබෙනවා. ඒ පැතිවල භෝග වගා කටයුතු කිරීමේ ගැටලුවක් නැහැ ඒක නිසා. නමුත් වියලි කලාපයේ තියෙන ගැටලුව තමයි දරුවනේ මේ වර්ෂාපතනිය අඩුවීම. මේ භූගත ජලයත් හිඳෙනවා. වැව් ලිං හිඳෙනවා. භූගත ජලය හොඳටම අඩු වෙනවා. සෑහෙන්න පහළ මට්ටමකට යනවා. මේ බලන්න ඉතින් පස ඉරිතලලා ගිහිලා තියෙන කොහොමද බලන්නකො පස ඉරිතලලා ගිහිල්ලා ඉතින් මේ බලන්න එතකොට රතු දුමුරු පස මෙයා තමයි දුවේ පුතේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ලංකාවේ වපසරියෙන් 3න් එකක්ම පවන මෙයා තමයි ව්‍යාප්ත වෙලා ඉන්නේ පැතිරලා ඉන්න පස් කාණ්ඩය මහා පස් කාණ්ඩයේ විදිහට දරුවනේ අපිට කවුද රතු දුමුරු පස හඳුන්වන්න පුළුවන් රතු දුමුරු පස හඳුන්වන්න පුළුවන් පුතේ බලමු මෙයාගේ ලක්ෂණ බලන්න අඳුර ගන්න කොහේ හරි දැක්කොත් මෙයා රතු දුමුරු පස කියලා බලන්න මේ භූමියේ ඉරිතල්ලා ගිහිල්ලා මේ බලන්න මෙයාගේ වර්ණය මේ රතු දුමුරු වර්ණයක් තමයි පුතේ මෙයා ගන්න රතු දුමුරු වර්ණයක් ගන්න මං හිතන ඔබට පැහැදිලි වීලි කලාපේ ඔබ ගිහිල්ලා තියෙනවා නම් අනුරාධපුරේ වගේ පොළොන්නරුව ප්‍රදේශවල ඔබ දැකලා ඇති මේ පස රයිට් ඔබට මේ අත්දැකීම ඇති දුවේ පුතේ රයිට් බලමු අපි එහෙනම් මෙයාගේ ලක්ෂණ මොනවද රතු දුමුරු පස සම්බන්ධයෙන් අපි බලමු දුවේ පුතේ රයිට් බලමු මේ රතු දුමුරු පස කියලා ලියා ගන්න දරුවනේ මේ ව්‍යාප්තලා තියෙන ප්‍රදේශ තමයි දරුවනේ වියලි කලාපයේ ආශ්‍රිතව ප්‍රදේශවල දකින්න පුළුවන් ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල දකින්න පුළුවන් මහා පස් කාණ්ඩයේ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නන්දුවේ පුතේ බලමු මේ වියලි කලාපය කියලා කිව්වට විතරක් බැහැ. මේ වියලි කලාපයට අයත් දිස්ත්‍රික්ක ගැන සම්බන්ධයෙන් ඔබ දැනගෙන ඉන්න ඕනේ. කවුද එහෙනම් බලමු මේ පළාත් වලට අයිති වවුනියාව වන්නි දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොළොන්නරුව අනුරාධපුරයේ දෙකම උතුරු මැද පළාතට අයිති වෙන්නේ. ඉතින් ඔබ මෙහෙම ලියපුවාම ඇති මෙන්න මේ දිස්ත්‍රික්ක ටික වවුනියාව දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පොළොන්නරුව සහ අනුරාධපුර කියන දිස්ත්‍රික් වල තමයි පුතේ මේක ව්‍යාප්තලා තියෙන්නේ. ලංකාවේ වියලි කලාපයට අයිති පළාත් ප්‍රදේශ. මෙන්න ව්‍යාප්තවල තියෙන ප්‍රදේශ තමා දරුවනේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ. කොහෙද දුවේ පුතේ දකින්න ලැබෙන්නේ? ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල තමයි දකින්න ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල තමයි දකින්න තියෙන්නේ මේ පස් කාණ්ඩයේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවලයි දකින්න තියෙන්නේ. එහෙනම් බලන්න කොහෙද දිස්ත්‍රික්ක ටික උදාහරණ වවුනියාව, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුරය සහ කියන දිස්ත්‍රික්ක ගන්න පුළුවන් දරුවනේ ප්‍රධාන දිස්ත්‍රික්ක. ව්‍යාප්තලා තියෙන ප්‍රදේශ රතු දුමුරු පස ව්‍යාප්තලා තියෙන ප්‍රදේශයට ලියා ගන්න දරුවනේ ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවලයි දකින්න ලැබෙන්නේ මේ වියලි කලාපයට අයත් මහා පස් කාණ්ඩය ලංකාවේ වපසරියෙන් 3න් එකක්ම ව්‍යාප්තලා තියෙන මෙන්න මේ පස් කාණ්ඩය දුවේ පුතේ වවුනියාව, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර කියන දිස්ත්‍රික්කවල තමයි ප්‍රධාන වශයෙන් ව්‍යාප්තලා තියෙන්නේ. අනුරාධපුරය සහ පොළොන්නරුවට අමතරව ඔයගොල්ලෝ වවුනියාව, හම්බන්තොට කියන දිස්ත්‍රික්කත් දාගන්න පුතේ ඒවත් හරි. අන්න මේ දිස්ත්‍රික්කත් පුතේ ලංකාවේ වියලි කලාපයට අයත් වෙන්නේ. ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිතව තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් දුවේ පුතේ මේ රතු දුමුරු පස. හොඳයි. අපි යමු ඉදිරියට. ඔන්න විශේෂ ලක්ෂණ වලට. එයාගේ ලක්ෂණ වලට යන් අපි පටන් ගමු. බලන්න. අපි කියපු දේවල්මයි. ලංකාවේ වපසරියෙන් ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් භූමි ප්‍රමාණයෙන් ලංකාවේ වපසරියෙන් 3න් එකක පමණ පැතිරී ඇත බලන්න. එහෙනම් විශාලතම පස් කාණ්ඩයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මහා පස් කාණ්ඩය. මෙයා තමයි මහා පස් කාණ්ඩයේ ප්‍රධාන පස් කාණ්ඩය. ලංකාවේ වපසරියෙන් 3න් එකක් පමණම පැතිරලා තියෙන ව්‍යාප්ත වෙලා තියෙන පාංශු කාණ්ඩය පස් කාණ්ඩය තමයි දරුවනේ රතු දුමුරු පස. අනිවාර්යයෙන් විහගත පස්ස සහ බහුවර්ණ පස් වල හයිලයිට් කරගන්න. මෙයා තමයි මහා පස් කාණ්ඩය. රයිට් ලංකාවේ වපසරියෙන් දරුවනේ වැඩිම ප්‍රමාණයක් නේද? ශ්‍රී ලංකාවේ වපසරියෙන් බලන්න 3න් එකක්ම පැතිරලා තියෙනවා. රයිට් එතකොට මෙයා තමයි එහෙනම් මහා පස් කාණ්ඩයක්. රයිට් එතකොට මෙයාගේ විශේෂ ලක්ෂණනේ අහන්නේ. ලංකාවේ විශේෂත්වයක් තමයි ලංකාවේ වපසරියෙන් ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් 3න් එකක්ම පැතිරලා ඉන්නේ මෙයා. රතු දුඹුරු. ඒ වගේම තව පසේ ජලවහනය සුදුසු මට්ටමක තියෙනවලු. මොකද්ද ජලවහනය කියන්නේ? ජලවහනය කියන්නේ
යම් කිසි පසකින් ජලය ක්‍රමානුකූලව බැස යන එකට බැස යාම නැත්නම් ඉවත් වීම කියන්නත් පුළුවන්. ක්‍රමානුකූලව ඉවත් වීම කියන්නත් පුළුවන් බැස යාම. එහෙනම් පසේ ජල වහනය කියේ මොකද්ද පුතේ? දරුවනේ යම් කිසි පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වීම නැත්නම් බැහැලා යන එකයි ජල වහනය කියන්නේ. එහෙනම් මේ කවුද පස? රතු දුඹුරු පස. මෙයා රතු දුඹුරු පස. රතු දුඹුරු පස. මහා පස් කාණ්ඩය ලංකාවේ. මහා පස් කාණ්ඩය. රයිට්. ලංකාවේ මහා පස් කාණ්ඩය. රතු දුඹුරු. රයිට්. එතකොට ලංකාවේ වපසරියෙන් 3න් එකක්ම පැතිරලා ඉන්නේ යා. ඒ වගේම මේ පසේ ජල වහනයේ සුදුසු මට්ටමක තියෙනවා. අන්න පසට යොදන ජලය ඒ ජලයෙන් ක්‍රමානුකූලව ඉවත් වෙලා යනවා දරුවනේ. පසේ ජල වහනයේ සුදුසු මට්ටමක තියෙනවා දුවේ පුතේ. රතු දුඹුරු පසේ ජල වහනයේ සුදුසු මට්ටමක තියෙනවා කියන ජල වහනයේ සතුරුදායකයි. ජල වහනයේ හොඳයි. පසේ ජලය රැඳිලා එක්රැස් වෙලා තියෙන්නේ ක්‍රමානුකූලව ජලය ඉවත් වෙලා යනවා. එහෙනම් ජල වහනයේ සතුරුදායකයි නේද රතු දුඹුරු පසේ? පසේ ඔව් පුතේ. රතු දුඹුරු පසේ එහෙනම් ජල වහනයේ සතුරුදායකයි. ඒකයි කියන්නේ පසේ ජල වහනයේ සුදුසු මට්ටමක පවතිනවා කියලා. බලන්නකෝ මේ පැහැයට එන්න හේතුව මෙතන යකඩ කියලා හදාගන්න දරුවනේ. මෙතන යකඩ වෙන්න ඕනේ. යකඩ. එතන යකඩ දරුවනේ. යකඩ ඔක්සයිඩ ඔක්සිකරණය වී රතු පාටක්ලු පෙන්වන්නේ. ඒ කියන්නේ එහෙනම් පෙරස් Fe2 ධන මොනවා වෙලා ඇද්ද? ඔක්සිකරණය වෙනවලු Fe ධන 3 බවට. ෆෙරස් ෆෙරික් බවට පත් වෙනවලු. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා දැන් මේ ෆෙරස් කියනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා යන්නේ. අවබෝධ කරගන්න, ඒ දැනගන්න. රසායන විද්‍යාවේ උනාට පුතේ ඒ වගේ සාමාන්‍ය දේවල් රසායන විද්‍යාව ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ ඕලෙවල් වලට එනකම්ම. ඉතින් උසස් පෙළේදීත් ඉගෙන ගන්නවා රසායන විද්‍යාව කොටස් BST කරන ළමයි SFT වලට නේද? ඒ SFT වලදී කරන්නේ දුවේ පුතේ අපිට BST වලට අවශ්‍ය කරන පාඩම් අඩිතාලම BST වලට අපිට ඒ අවශ්‍ය කරන ගණන් හදන්න ඕන කරන ඒවා ඒ අවශ්‍ය ගණිත ක්‍රම ටික. ඒ කියන්නේ ඕගොල්ලෝ අර පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව කොටස් ටික නැවත ඉගෙන ගන්නවා BST වලට ඕන කරන අපිට ප්‍රේම් එක හදලා දෙන්න. BST වලට අවශ්‍ය කරන අඩිතාලම වගේම BST වලට අවශ්‍ය දැනුම ටික ලබා දෙන්න. ටෙක්නොලොජි වලට අවශ්‍ය දැනුම ටික ලබා දෙන්න පුළුවන්. ඒක තමයි සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන්නේ. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. ඉතින් ඔබ අර ඉගෙනගෙන දෙන ගණිත ගැටලු හදන්න නේද? පරිමාව නේද? ත්‍රිකෝණමිතික දේවල් කරන්න වගේ දේවල් SFT කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කොටස් බලය වගේ භෞතික විද්‍යාව කොටස් සහ ඒ වගේම ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් නේද? ජීව විද්‍යාව කොටස් නේද? බයොලොජි කොටස් පාර්ට් ටික ඔබ ඒකෙන් අවශ්‍ය දේවල් ඉගෙන ගන්නවා. අපිට ඕන කරන BST වලට ඕන කරන බේස් එක හදලා දෙනවා ඒකෙන්. එතකොට බලන්න මේ බය වෙන්න එපා මේ කෙමිස්ට්‍රි කියපුවා. මේවා අපි දැනගෙන ඉන්න ඕනේ. පෙරස් ඔක්සිකරණය වෙනවා කියපුවාම අපි දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් සමහර ළමයිට ඒවා කුතුහලයක් නේ පුතේ. ඇත්තටම දරුවන්ට කුතුහලයක් තියෙන දේවල් තියෙනවා. එතනින් එහාට යන්න ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. සමහර දේවල් වැඩක්ම නැති දේවල් ළමයි අහනවා. ඉතින් ඒවා වැඩක් නැහැ. නමුත් මේ වගේ තැන්වල අපි මේක අවබෝධ කරගන්න යන්න ඕනේ. මොකක්ද ඒක? යකඩ ඔක්සයිඩ, ඒ කියන්නේ යකඩ කියන්නේ යකඩ ඔක්සයිඩ ෆෙරස්. මෙන්න මෙයාට පෙරස් කියනවා අපි. ඇයි? මෙයා ධන දෙක ඔක්සිකරණ තත්ත්වයේ ඉන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මේ බලන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මෙයා ඔක්සිකරණයේදී වෙන්නේ දරුවනේ. ඔක්සිකරණයේදී වෙන්නේ මොකද්ද දුවේ පුතේ? පිට කරනවා පිට කරනවා. ඔක්සිකරණයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉතින් බලන්නකො මේ යකඩ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Fe ධන 2 බවට පත් වෙනවා. ඔක්සිකරණය වෙනවා. ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙනවා. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිජන් ලබා ගන්නවා. එහෙනම් යකඩ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Fe ධන 2 කියන ඔක්සිකරණ තත්ත්වයට එනවා. පසේදී මොකද වෙන්නේ? මේ යකඩ ඔක්සයිඩ ෆෙරස් ඔක්සයිඩ
මේ පාට එන විදිහ මම කියන්නේ. මොකද වෙන්නේ? මේ Fe ධන දෙක තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. නැවතත් ඔක්සිකරණය වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා හිටපු කෙනා තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම එයාට ලැබෙන ඔක්සිකරණාංකය තමයි ධන 3 ඔක්සිකරණාංකය. මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා හදනවා ෆෙරික් ඔක්සයිඩ්. ධන 2 ෆෙරස් ඔක්සයිඩ්. මෙතන ඉන්නකොට යාගේ තත්ත්වය පෙරස් ඔක්සයිඩ්. මෙයා ෆෙරික් ඔක්සයිඩ්. ෆෙරික් ෆෙරස් ෆෙරික්. ධන 2 ඔක්සිකරණ තත්ත්වයේදී ෆෙරස් තව ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරපුවාම එයා ෆෙරික් වෙනවා. මෙන්න මෙයා තමයි රතු පාට වෙන්නේ. මෙන්න මෙයා තමයි පසේ රතු පැහැ ගේන්න හේතුව. මෙන්න මෙයා ෆෙරික් ඔක්සයිඩ්. දැන් යම් කිසි පසක ජලය වැඩි නම් තෙතමනේ වැඩි නම් පසේ වැඩිපුර ජලය තියෙනවා නම් ඒ කියන්නේ මේ පසේ අවකාශ ජලයෙන් පිරලා කියලා නේද? යම් කිසි පසක හොඳට ජලය තියෙනවා. හොඳ ජලය රැඳිලා තියෙන පසක්. මැටි පසක් කියලා හිතන්නකෝ අපි. මැටි පසක වැඩිපුර ජලය රැඳිලා තියෙනවා. ඒකේ හේතුව තමයි මැටි පසක තියෙන්නේ. මැටි පසක අපි දන්නවා මැටි පසක තියෙන්නේ ශුද්‍ර අවකාශ, කුඩා අවකාශ. මේ මැටි අංශු අතර තියෙන්නේ ශුද්‍ර අවකාශ. මේ ශුද්‍ර නැත්නම් කුඩා අවකාශ තුල මේ අංශු අතර ජලයට හොඳට රැඳිලා ඉන්න පුළුවන්. නමුත් වාතයට ඉඩ නැහැ රැඳෙන්න. ජලය රැඳිලා ඉන්නකොට වාතයට ඉන්න ඉඩ නැහැ. වාතය කැමති නැහැ හිර වෙලා තද වෙලා ඔහොම ඉන්න කැමති නැහැ. වාතය කැමති නිදහසේ චලනය වෙන්න. හැම වෙලේම වාතය අපි දන්නවා සුළං හමන්නේ පීඩනයේ වැඩි කලාපයක ඉඳන් පීඩනයේ අඩු කලාපයකට. ඒ නිසා වාතය කැමති නැහැ හිර වෙලා ඉන්න. ඉතින් ඒ වෙලාවේ ඔක්සිජන් අඩුයිනේ. මැටි අධික පසක වැඩිපුර ජලය රඳවලා තියාගන්න පසක O2 අඩුයි. පාංශු වාතය අඩුයි. එහෙනම් පාංශු වාතය අඩු නම් මොකද වෙන්නේ? මේ ෆෙරික් නැවත ෆෙරස් බවට ඔක්සිහරණය වෙනවා. ඔක්සිජන් ඉන්නේ ඔක්සිජන් යනවා යන්න. අර දුන්න පිට කරපු ඉලෙක්ට්‍රෝනයක් අහපව් ලබාගෙන යා ෆෙරස් බවට පත් වෙනවා. අන්න ෆෙරස් ඔක්සයිඩ් වල පාට රතු පාට නෙවෙයි. එයා කළු පාටයි. අලු පාට නැත්නම් කළු පාටක් ගේන්නේ. හැබැයි පසේ ජල වහනේ හොඳයි නම් ඒ පසේ ජල වහනේ හොඳට සිද්ධ වෙනවා නම් ඒ පසේ ක්‍රමානුකූලව ජලය බැහැලා යනවා නම් අන්න අවකාශ තියෙනවා. අවකාශ ඉඩ තියෙනවා. ඒ පසේ වාතයට ඉන්න පුළුවන් ඔක්සිජන් ඉන්නවා. අන්න ඔක්සිජන් එකතු කරගන්නවා ජල වහනේ හොඳ පසක. අන්න ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙනවා. ඔක්සිකරණය වෙනවා. අන්න ඉලෙක්ට්‍රෝනේ පිට කරලා දාලා ඔක්සිජන් ඔයා එන්න කියලා ඔක්සිජන් අරන් ඔක්සිකරණය වෙලා හදනවා ෆෙරික් ඔක්සයිඩ්. අන්න යා රතු පාටයි. අන්න රතු පාට වෙන්න හේතුව. අන්න ඒක තමයි රතු පාට වෙන්න හේතුව පුතේ. ඕක මම අර පාංශු ලක්ෂණ ගැන කතා කරනකොටත් පාංශු වර්ණය ගැන කතා කරනකොටත් දුවල පුතාලට හොඳටම කියලා දුන්නා. මෙතනදිත් ඒක නැවතත් මතක් කරලා දෙන්න ඕනි නිසා තමයි ඒ කොටස මෙතනදිත් නැවත හොඳට කියලා දුන්නේ දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ. එතකොට එහෙනම් පසේ ජල වහනේ හොඳට තියෙනවා නම් ඒ කියන්නේ යම් කිසි පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙනවා නම් පුතේ නියමාකාරයෙන් නියමිත පරිදි ජලය ක්‍රමානුකූලව ඉවත් වෙනවා නම් ජල වහනේ හොඳින් සිද්ධ වෙනවා නම් ජලය බැහැලා යනවා නම් පුතේ අපි කියනවා ඒ පසේ ජල වහනේ සුදුසු මට්ටමක හොඳට තියෙනවා ප්‍රශස්ත මට්ටමක තියෙනවා. එවැනි පසක වාතයේ හොඳට රැඳිලා ඉන්නවානේ. එවැනි පසක වාතයේ ඔක්සිජන් ඉන්නවනේ වාතයේ. ඒ පසේ පස් අංශු අතර වාතයටත් රැඳිලා ඉන්න පුළුවන්. එහෙනම් අන්න අල්ලගත්තා. මොකද උනේ? යකඩ ෆෙරස් ඔක්සයිඩ් ෆෙරික් ඔක්සයිඩ් බාඩපත් වුණා රතු පාට වුණා. අන්න රතු පාට ගෙනාවියා. එහෙනම් මතක තියාගන්න සුදුසු මට්ටමක තියෙනවා නම් යම් කිසි පසක ජල වහනය ඒ පසේ වාතයටත් රැඳිලා ඉන්න ඉඩ තියෙනවා. යකඩ ඔක්සයිඩ ඔක්සිකරණය වෙලා යකඩ ඔක්සයිඩ ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ ෆෙරස් ඔක්සයිඩ ඔක්සිකරණය වෙලා ෆෙරික්ස් ඔක්සයිඩ බවට පත් වෙනවා. එතකොට ඔක්සිකරණාංකයේ ධන 3 අවස්ථාවට පත් වෙනවා. එහෙනම් බලන්න යකඩ ඔක්සයිඩ ඔක්සිකරණය වෙලා ඔක්සිජන් ඉන්න නිසා යා ඔක්සිජන් එක බැඳලා ෆෙරික් ඔක්සයිඩ් හදනවා. මේ ෆෙරික්ස් ඔක්සයිඩ් වල වර්ණය රතු පැහැයක් පෙන්වනවා. එතකොට තමයි රතු පැහැයක් පෙන්වන්නේ. මේ බලන්න වර්ණය ඔබ දැක්කනේ දුවේ පුතේ. ඒකයි යාට රතු දුමුර පස කියන්නේ. යාට ඒකයි යාට අපි රතු දුමුරු පස කියලා කියන්නේ නේද? රෙඩිෂ් බ්‍රවුන් earth. හරි. එතකොට ඒ වගේ පසක ටෙක්ස්ටයිල් එක වයනේ පාංශු වයනේ කියන්නේ බාහිර ලක්ෂණයක්නේ. ඒ පසේ වැලි මැටි රොන් මඩ කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය
මොකද්ද වයිනේ කිව්වේ? වයිනේ. පසේ වැලි මැටි රොන් මඩ යන අංශූන්ගේ සාපේක්ෂ අනුපාතය. රයිට්. එහෙනම් වයනය සැලකීමේදී එහෙනම් බලන්න වයනය සැලකීමේදී කවුද පාංශු වයනය කිව්වේ? නිකම්ම වයන නෙවෙයි පාංශු වයනය. කවුද දුවේ පුතේ පාංශු වයනය කිව්වේ? පසේ වැලි මැටි නේද? ප්‍රාථමික ඛනිජාංශු රොන් මඩ වැලි ප්‍රාථමික ඛනිජාංශු ආකාරයක් මැටි ගත්තාම ද්විතීයික ඛනිජ නේද? රසායනික ලක්ෂණ කෙරෙහි මැටි වැදගත් වෙන්නේ. එහෙනම් පසේ කවුද? වැලි මැටි රොන් මඩ යන අංශූන්ගේ සාපේක්ෂ අනුපාතය. එහෙනම් බලන්න මොකද්ද කියන්නේ කියලා. වයනය සැලකීමේදී මතු පිට පස වැලිම ඒවන අතර සපේස් එක මේ රතු දුඹුරු පසේ වයනය ගත්තාම දරුවනේ දුවේ පුතේ මතු පිට පස සපේස් එක පසේ මතු පිට පෘථුවිය මතු පිට කියන්නේ අපි පෘථුවි කබල නේ පෘථුවිය මතු පිට ස්තරය කියන්නේ. එහෙනම් මතු පිට සපේස් එක මතු පිට වැලිමේ අයලු වැලි ගතිය වැඩිලු මතු පිට මතු පිට වැලිමේ අයලු රයිට් මතු පිට වැලිමේ අයලු රයිට් මතු පිට වැලිමයයි රයිට් වැලි අංශු දුරින් ඇහැරිලා තියෙන වැලි අංශු දුරින් ඇහැරිලා තියෙන රයිට් බලන්න වැලි මතු පිට වැලිමේ අයලු අපි දන්නවා වැලි අංශු දුරින් ඇහැරිලා තියෙන්නේ මේ වැලි අංශු දුරින් ඇහැරිලා තියෙන්නේ වැලි අංශු අතර සාපේක්ෂව මහා සිදුරු තියෙන්නේ මතු පිට පස වැලිමේ අතර ගැඹුරට යාමේදී මැටිමය බව වැඩි වෙනවලු ගැඹුරට යද්දී අන්න ගැඹුරට යද්දී මැටි ගතිය වැඩි වෙනවලු අංශු ළඟින් ඇහිලා තියෙන මැටි අංශු රයිට් ගැඹුරට යනකොට මැටි ගතිය වැඩි මෙවල මැටි අංශු ළඟින් ඇහිලා තියෙන්නේ මැටි අංශු ළඟින් ඇහිලා තියෙන්නේ රයිට් ගත්තා මේගොල්ලෝ ළඟින් ඇහිලා තියෙන්නේ මේ මැටි අංශු ළඟින් ඇහිලා තියෙන්නේ මැටි අංශු ළඟින් ඇහිලා තියෙන්නේ රයිට් මැටි අංශු අතර ශුද්ධ අවකාශය තියෙන. ඒ කියන්නේ ජලය හොඳට රඳවලා පවත්වා තියාගන්න පුළුවන් නේ. ගැඹුරට යනකොට මැටි ගතිය වැඩි වෙනවා. රයිට්. ගැඹුර සමග බොරළු ප්‍රමාණයත් වැඩි වෙනවලු. තවත් ගැඹුරට යද්දී ග්‍රැවල් නැත්තම් බොරළු ප්‍රමාණයත් වැඩි වෙනවලු පස්සේ. තවත් ගැඹුරට යද්දී. රයිට්. වයනේ නැත්තම් ටෙක්ස්ට් එක සලකනකොට ඒ කියන්නේ පසේ තියෙන වැලි මැටි රොන් මඩ කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය. වැලි කොච්චරක් තියෙනවද මැටි කොච්චරක් තියෙනවද රොන් මඩ කොච්චරක් තියෙනවද වැඩිපුර තියෙන එක 90 පස්සේ වැඩිපුර තියෙන එක 90 වැලි වැඩිපුර නම් වැලි මේ පසක් මැටි වැඩි නම් මැටි අධික පසක් එහෙනම් වයනයේ සැලකීමේදී මතු පිට පස වැලි මේ අයලු මතු පිට පස වැලි මේ අයලු පස්සේ ගැඹුරට යද්දී මැටි බව වැඩි වෙනවලු ක්ලේ ගතිය වැඩි වෙනවලු ගැඹුරටදී ක්ලේ ගතිය වැඩි වෙනවලු ගැඹුරත් එක්ක බොරළු ප්‍රමාණයත් වැඩි වෙනවලු ගැඹුරත් එක්ක බොරළු ප්‍රමාණයත් වැඩි වෙනවලු පාංශු ව්‍යුහය මතු පිටදී දුර්වලයිලු. ළමයි මොකද්ද ව්‍යුහය කිව්වේ අපි? පාංශු ව්‍යුහය කියලා අපි ඉගෙනගෙන තියෙන දේ පුතේ. ඕගොල්ලෝ දන්නවා පසේ තියෙන වැලි, මැටි සහ රොන් මඩ කියන අංශු. පසේ තියෙන විවිධ බැඳුම්කාරක ද්‍රව්‍ය මගින්. කවුද මේ බැඳුම්කාරක ද්‍රව්‍ය? පස් අංශු එකිනෙකට බැඳලා තියෙන ද්‍රව්‍ය විදිහට මැටි, සිලිකා, ඇලුමිනා, ඒ වගේම හියුමස් වගේ කට්ටිය තමයි බැඳුම්කාරක ද්‍රව්‍ය පසේ ඉන්නේ. මැටි හියුමස් වගේ කට්ටිය තමයි පසේ ඉන්නේ බැඳුම්කාරක ද්‍රව්‍ය. ඒගොල්ලෝ කියන වැලි ඔයත් වෙන්න මැටි ඔයත් වෙන්න ඒ වගේම රොන් මඩ ඔයත් වෙන්න කියලා මෙන්න මේ පස් අංශු එකිනෙක බැඳලා හදන පාංශු සමූහන වල හැඩය තමයි පුතේ ව්‍යුහය කියලා කියන්නේ. පසේ තියෙන වැලි මැටි රොන් මඩ කියන අංශු පසේ විවිධ බැඳුම්කාරක ද්‍රව්‍ය මගින්
බැඳ තබලා හදන පේ සමූහනවල හැඩේ වැලි වලටත් එන්න කියනවා මැටිත් එනවා රොන් මඩත් එනවා මේක සමූහණය වෙනවා ඒගොල්ලෝ. ඒකට එකතු වෙනවා. ඒ වැඩි කරන්නේ පසේ ඉන්න බැඳුම් කාරක ද්‍රව්‍ය. කවුද දරුවනේ පසේ ඉන්න බැඳුම් කාරක ද්‍රව්‍ය වැලි, ඇලුමිනා, සිලිකා, මැටි සමාවෙන්න දරුවනේ වැලි නෙවෙයි මැටි, හියුමස්, සිලිකා, ඇලුමිනා වගේ කට්ටිය තමයි මේගොල්ලෝ තමයි මට කවුද මේ ඉන්නේ අපි මේගොල්ලන්ට අපි කියනවා කවුද මේ කලිල පාංශු කලිල රයිට් මේ ඒගොල්ලෝ තමයි පසේන බැඳුම් කාරක ද්‍රව්‍ය බන්ධන කාරක ද්‍රව්‍ය වැලි මැටි රොන් මඩ කියන කට්ටිය එකතු කරලා බැඳලා සමූහණය කරනවා විසිරලා වෙන වෙනම හිටපු කට්ටිය එකට එකතු කරලා සමූහණය කරලා හදන මේ පාංශු සමූහන වල හැඩය තමයි ස්ට්‍රක්චර් එක නැත්තම් මොකද්ද ව්‍යුහය කියලා කියන්නේ. කවුද දරුවනේ පාංශු ව්‍යුහය කියන්නේ? වැලි, මැටි, රොන් මඩ කියන අංශු පසේ ඇති විවිධ බැඳුම් කාරක ද්‍රව්‍ය මගින් බැඳ තබලා හදන ව්‍යුහයේ හැඩය තමයි පාංශු ව්‍යුහය කියලා කියන්නේ. රයිට් ආයිත් බලමු කවුද? වැලි, මැටි, රොන් මඩ කියන අංශු පසේ ඇති විවිධ බන්ධන කාරක නැත්තම් බැඳුම් කාරක ද්‍රව්‍ය මගින් එකිනෙකට බැඳ තබලා හදන සාධන පාංශු සමූහන වල හැඩය තමයි දරුවනේ පාංශු ව්‍යුහය කියන්නේ. මතු පිට පසේ මේ රතු දුඹුරු පස මතු පිටදී රතු දුඹුරු පසේ මතු පිට පාංශු ස්තරය ගත්තොත් මතු පිටදී බණ පාංශු ව්‍යුහය මතු පිටදී දුර්වලයිලු. පසේ ව්‍යුහය මතු පිටදී දුර්වලයිලු. නමුත් ගැඹුරට යනකොට ස්ථායීතාව වැඩි වෙනවලු. පසේ ගැඹුරට යනකොට මතු පිටදී දුර්වල වෙච්ච කෙනා ව්‍යුහය දුර්වලයි මතු පිටදී නමුත් ගැඹුරට යනකොට මේ ව්‍යුහයේ ස්ථායීතාවය වැඩි වෙනවලු. එතකොට දරුවනේ ව්‍යුහය මතු පිටදී දුර්වලයි ගැඹුරට යනකොට ස්ථායී බව වැඩි වෙනවා. පසේ තවත් ගැඹුරට යනකොට එයාගේ ස්ථායී බව වැඩි වෙනවා දරුවනේ. ඉදිරියට යමු. රයිට් පස වියලි වෙනකොට තද බවත් පස වියලි කියන්නේ තදයිනේ දරුවනේ. පස වියලි වෙනකොට පස තදයි. පස වියලි වෙනකොට පස තදයි. වියලි පස තදයි. පස වියලි වෙනකොට තද බවත් තෙත් වූ විට ඇදෙන සුළු බවත් පෙන්නනවා. වියලි කලාපේ පස් රතු දුඹුරු පස ගැනයි දෙවිපිට අපි කතා කරන්නේ. පටල ගන්න එපා අපි මේ තවම රතු දුඹුරු පස ගැන කතා කරන්නේ. වියලි කලාපේ මහා පස් කාණ්ඩය ලංකාවේ වපසරියෙන් කීයක්ද? 3න් එකක් පමණ මෙයා ඉන්නේ. අපේ ලංකාවේ වපසරියෙන් 3න් එකක් පමණ මෙයා ඉන්නේ වියලි කලාපේ ඩ්‍රයි සෝන් එකේ. රයිට් දුවේ පුතේ නම් පස වේලෙනකොට පස වියලි වෙනකොට තදයි. ඒ වගේම තෙත් වෙනකොට එයා ඇලෙන සුළු බවක් පෙන්නනවා. වියලි වෙනකොට පස තදයි, තෙත් වෙනකොට පස ඇලෙන සුළු බවක් පෙන්නනවා. pH 6.5යි යාගේ. මතකද? අනිවාර්යෙන් අහනවා. ස්ථිරව අහනවා රතු දුඹුරු පසේ pH අගේ pH 6.5ක් පමණ වෙන්නේ. ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එක කවුද? විද්‍යුත් සන්නායකතාවය. ඔව් සෙන්ටිමීටරයට මිලිසීමන් බඩ සෙන්ටිමීටරයට මිලිසීමන් 0.65ක් පමණ වෙන්නේ. අනිවාර්යෙන් අහනවා. pH ඔන්න ඒක මං හයිලයිට් කරන්නම්. 6.5යි pH 6.5යි pH 6.5යි EC කවුද? විද්‍යුත් සන්නායකතාව. ඒක ඉස්සරහට බිඳුවක් ඇවිල්ලා දශම ස්ථානයක් එන්න ඕනේ. මතක තියාගන්න ලේසි එහෙම. pH 6.5යි. හැබැයි EC 0.65යි. ඉස්සරහට දශම ස්ථානයක් දාලා කියන්නේ එතකොට. pH අගේ 6.5යි EC ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි විද්‍යුත් සන්නායකතාව 0.65යි 0.65. මතක තියාගන්න pH 6.5යි pH 6.5ක් පමණ වෙන්නේ. pH 6.5ක් පමණ වෙන්නේ. විද්‍යුත් සන්නායකතාව EC ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එක 0.65යි මොනවද ඒකක? සෙන්ටිමීටරයට මිලිසීමන්ස් කොච්චරද? 0.65යි 0.65. කැටායන හුවමාරුදාරිතාවේ කැටායන එක්ස්චේන්ජ් කැපාසිටි එක බලන්නකෝ. හොඳ කැටායන හුවමාරුදාරිතාවයක් වගේ පේන්නේ බලන්න. කිලෝග්‍රෑමයට
බලන්නකො සෙන්ටිමෝල් නේද? කිලෝග්‍රෑමයට සෙන්ටිමෝල් වලින් කීයක්ද? 10ත් 20ත් අතර. විද්‍යුත් කැටායන හුවමාරු ධාරිතාවය ඉහළයි. කැටායන හුවමාරු ධාරිතාවය ඉහළයි. කොහොමද? කැටායන හුවමාරු ධාරිතාවය බලන්න 10ත් 20ත් අතර. රයිට්. ඒක නිසා එයත් හයිලයිට් කරන්න වෙනවා. වැඩි කැටායන හුවමාරු ධාරිතාවයක් තියෙනවා. කැටායන හුවමාරු ධාරිතාවක් තියෙනවා වැඩි. කැටායන හුවමාරු ධාරිතාවයේ CEC 10ත් 20ත් අතර අගයක් තියෙන්නේ. බොහොම හොඳ අගයක්. හොඳ කැටායන වඩා ඉහළ අනිත් පස් කාණ්ඩත් එක්ක සංසන්දනාත්මකව බලද්දී වඩා වැඩි ඉහළ CEC අගයක් කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එකක් තියෙනවා. කාටද දරුවනේ? මේ රතු දුඹුරු පස සඳහා. රතු දුඹුරු පස සඳහා තියෙනවා දුවේ පුතේ. හොඳයි. මතු පිටපස දුර්වලයි. ඇයි? මතු පිටපස්සේ වැලිමය පසක් කියලා කිව්වේ. වැලිමය පසක් කියලා කිව්වේ. වැලි වැඩි. පස්සේ මතු පිට වැලි වැඩි. ගැඹුරට යනකොට තමයි මැටි ගතිය වැඩි උනේ. තවත් ගැඹුරට යනකොට ග්‍රෙවල් නැත්තම් බොරළු ප්‍රමාණය වැඩි වෙනවා පස්සේ. එහෙනම් පස මතු පිට දුර්වලයි නම් අනිවාර්යයෙන්ම කන්සර්වේෂන් කරන්න ඕනේ. සොයිල් කන්සර්වේෂන් කරන්න ඕනේ. පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න ඕනේ. ආවරණ භෝග වගේ දේවල් වගා කරන්න වෙනවා. වසුන් යොදන්න වෙනවා. පස භෝග වගාවලදී අනිවාර්යයෙන්ම පාංශු සංරක්ෂණ ක්‍රම භූමියට යොදන්න වෙනවා. නැත්තම් පස හොදගෙන යනවා. කාදනයට ලක් වෙනවා පස එහෙමුන් නැත්තම්. එහෙනම් මතු පිට පස දුර්වලයි. මතු පිට පස දුර්වලයි. මතු පිටිපස්සේ ජලය රැඳෙන්නේ නැහැ. ඒක නිසා මතු පිටපස දුර්වල හින්දා පාංශු සංරක්ෂණ ක්‍රම අවශ්‍ය වෙනවා. අනෙකුත් පස් කාණ්ඩ වලට සාපේක්ෂව අපි කියවනේ වැඩි කවුද යාගේ? කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එක වැඩි. අනෙක් පස් කාණ්ඩ වලට සාපේක්ෂව අනෙකුත් පස් කාණ්ඩ වලට සාපේක්ෂව රතු දුමුරු පසේ කවුද වැඩි? කවුද වැඩි? කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එක කියන්නේ කවුද? කැටායන හුවමාරු ධාරිතාවය වැඩි. පස්සේ කැටායන හුවමාරු ධාරිතාවය වැඩි අනිකුත් පස් කාණ්ඩ වලට සාපේක්ෂව. ඒ වගේම මෙන්න බලන්න මොනවද වගා කරන්න පුළුවන් භෝග කියලා වීල කලාපයට ආවේනික භෝග මේවා නේද? රයිට්. ධාන්‍ය වර්ග කවුද? බඩ ඉරිඟු, මුං, කව්පි, මිරිස්, එළවලු, ධාන්‍ය, පොල්, අඹ, කෙසෙල් හොඳට වැඩෙනවා. නියමට වැඩෙනවා. සුපිරියට වැඩෙනවා කෙසෙල්. කෙසෙල් එම හම්බන්තොට අනුරාධපුර පොළොන්නරුව පැත්තේ හොඳට වැවෙනවා කෙසෙල්. ඊට පස්සේ මේකේ බඩ ඉරිඟු සුපිරියට වෙනවා. මුං, ධාන්‍ය වර්ග නියමටම වැවෙනවා. කව්පි නියමයි. හොඳටම වැවෙනවා. මිරිස් උපරිමයි. එළවලු වර්ග පාතරට එළවලු වර්ග ගොඩාක් වැවෙනවා. උත්තට වැවෙනවා. ධාන්‍ය, පොල්, අඹ, කෙසෙල් හොඳින් වැඩෙනවා. එහෙනම් මෙන්න අනිවාර්යෙන් හයිලයිට් කරලා තියෙන රතු පාටින් දුවේ පුතේ කවුද ඉතා හොඳින් වැඩෙන භෝග වර්ග කියලා මෙන්න කලාපයට අදාළ භෝග ටික අනිවාර්යෙන් මතක තියාගන්න. බඩ ඉරිඟු වියලි කලාපයට ප්‍රමුඛයි. මුං, කව්පි, ධාන්‍ය භෝග වියලි කලාපයට ප්‍රමුඛයි. මිරිස් අතිශයින් ප්‍රමුඛයි. එළවලු ධාන්‍ය ආයත අර ධාන්‍ය ටික මතකයි. පොල්, අඹ, කෙසෙල් ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. පොල්, අඹ, කෙසෙල් ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා දරුවනේ. හොඳයි දරුවනේ, අපි ප්‍රධාන පස් කාණ්ඩයක් විදිහට වියලි කලාපයේ ප්‍රධාන පස් කාණ්ඩය රතු දුමුරු පස ගැන ඉදුවේ පුතේ කතා කරේ. ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩයේ වියලි කලාපයේ මහා පස් කාණ්ඩය වගේම ශ්‍රී ලංකාවේ වපසරියෙන් තුනෙන් එකක් පමණම පැතිරලා තියෙන පස් කාණ්ඩය ගැන ඉදුවේ පුතේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළේ. අපි ඊළඟ පස් කාණ්ඩයත් එක්ක ඊළඟ චැප්ටර් එකකින් අපිවත් එක්ක හමු වෙනවා.